ආහාර සුරක්ෂිත කරන්න නම් වගා කරන්න ඕනේ. වගා කරන්න නම් භූමිය තියෙන්න ඕනේ. ඉඩ තියෙන්න ඕනේ. ලංකාවේ පවත්න භූමියෙන් වැඩි කොටසක් හිමිකාරීත්වයේ දරන ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව. මම හිතනවා නිවැරදි වෙන්නේ නැති කියලා. අපි ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමියගෙන් අපි කතාව ආරම්භ කරමු. ඔබතුමියගෙන් ඔබ ආයතනයේ නේද මේ ලංකාවේ වැඩිපුරම භූමියට වග කියන රාජ්‍ය ආයතනය වෙන්නේ? ඔව් ඇත්තටම මම මුලින්ම සතුටු වෙනවා මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව net FM එකට. මම හිතන්නේ ඊටාම කාලෝචිත මාතෘකාවක්. මොකද ඊටාම ව්‍යසනයක් තියෙන අවස්ථාවක අපි සැමෝම මම හිතන්නේ එකවන්නව අත්වැල් බඳගෙන ඉන්නවා අපේ නිෂ්පාදනය නැත්නම් අපේ ආහාර නිෂ්පාදනය අපිම කළ යුතුයි කියලා. එතෙන්දී ගොවීන් සහ විවිධ අය මුණ දෙන ප්‍රශ්නය තමයි ඔබ මේ මාතෘකාවට කරගෙන තියෙන කාලෝචිත මාතෘකාවක විදිහට රජයේ ඉඩම් සම්බන්ධයෙන් කළමනාකාරීත්වයේ බාර වෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට. ලංකාවේ මම හිතන්නේ පොඩි විනාඩියක් දෙකක් අරගෙන මම පැහැදිලි කරන්න කැමතියි. රජයේ ඉඩම් ගත්තාම රජයේ ඉඩම් ලංකාවේ ඉඩම් භූමි භාගයෙන් 82ක් විතර රජයේ කියන අයිතිය තමයි තියෙන්නේ. මේක ගත්තාම මේක කළමනාකරණය කරන්නේ විවිධ ආයතන විසින්. රජයේ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ දිනවා මේක කළමනාකරණය කරන්න. මෙතෙන්දී රජයේ ඉඩම් කියන එකට මෙතෙන්දී ජලාශ, කැලෑ ඔක්කොම අයිති වෙනවා. මේකෙදී වන ගහන් කියන්නේ දැඩි වන භූමි ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනවා. වන ජීවීන් සහ ඒ ආශ්‍රිත පැත්ත වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරනවා. ජලාශ වගේ දේවල් ඒ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ගොවිජන සේවා ඒ විදිහට කළමනාකරණය කරනවා. අනිකුත් භූමි භාගය රජයේ සංවර්ධන කටයුතු වලට යොදා ගන්න ගොවි ජනතාවත් එක්ක සංවර්ධනය කරන රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ඒ රජයේ ඉඩම් ටිකේ කළමනාකාරීත්වයේ බාර දීලා තියෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට. එහිදී රජයේ ඉඩම් වල අවසාන බලධාරීත්වයේ නැත්නම් පරම අයිතිය තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒකේ අනපනත් වලින් තමයි ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ අනිකුත් වගකීම් ටික පැවරෙන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදී වශයෙන් යනවා. ඒතර අපිට පැවරලා තියෙන්නේ රජයේ ඉඩම් කළමනාකරණය කියන්නේ අනපනත් වලට අනුකූලව රජයේ ඉඩම් බෙදලා දීලා ඒවා අවශ්‍ය කටයුතු කරලා ගොවි ජනතාවත් සහ අනිකුත් ආයෝජකයන් සංවර්ධනයේ රජයේ කාර්යයන් සඳහා මේ වැඩ කටයුත්ත කළමනාකරණය කිරීම තමයි ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට පැවරෙන්නේ. ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව මේක තනියම නෙමෙයි. මේකට විශාල ව්‍යුහයක් අවශ්‍යයි. දෙපාර්තමේන්තුව යටතේ ඍජු පාලනය නැති වුණත් සියලුම ලංකාවේ තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 332ක්. ග්‍රාමනිලධාරි වසම් තියෙනවා 14000ක්. ඒතර ග්‍රාමනිලධාරි මහත්මීන් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු තමයි ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ අවසාන සම්බන්ධීකරණය වෙන්නේ ගොවි ජනතාවට. ඒතර මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 332ත් සම්බන්ධ කරගනිමින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභාවත් සම්බන්ධ කරගනිමින් තමයි ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව මේක කළමනාකාරීත්වය කරන්නේ. ඊට අමතරව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඍජුව සම්බන්ධ වෙන කොමසාරිස්වරු ඉන්නවා අන්තර් පළාත්. ඒ කියන්නේ පළාත් එකකට අහු වෙන්නේ නැති භූමි භාග කළමනාකරණය කරන්නේ ඍජු වශයෙන්. ඒ විදිහට අවසාන වශයෙන් ඉඩම් අමාත්‍යාංශය හරහා ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්ක සම්බන්ධීකරණය කරමින් තමයි රජයේ ඉඩම් කළමනාකරණය කරගෙන යනු ලබන්නේ. ඒ විදිහටයි රජයේ ඉඩම් වලට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙන්නේ. ඔව්. හොඳයි මේ සාකච්ඡාව සජීවීව නරඹන්නත් පුළුවන් net fm බැලුම්ගල Facebook පිටුවෙන් ඒ වගේම net fm ඔන්න යා Facebook පිටුවෙන් මිලින්ද රාජපක්ෂ සහ රසික ජයකුඩිගේ Facebook ගිණුම් හරහාත් මේ අපි මේ කරන සාකච්ඡාව මේ කතාබහ ඔබට නරඹන්න පුළුවන්. ඒ වගේම ඔබේ අදහස් යෝජනා ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම සජීවී දුරකථන අංකයත් මතක් කරගන්න 0112 55 33 63 දුරකථනයේ ඔබට තියෙන අදහස් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අතරවාරයේදී අපි සූදානම් අපේ අනිකුත් ආරාධිත අමුත්තා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ප්‍රසාද් නලතුංග මහත්මයා දෙසලත් යොමු වෙන්න. දැන් ගොවියාට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට හඳුනාගෙන තිබෙන ගැටලුවක් තමයි මේ ඉඩම් ප්‍රශ්නය. ඇත්තටම ඉඩම් ප්‍රශ්නය කියන එක ඔබතුමාලා ආයතනයක් විදිහට දකින්නේ මොන ප්‍රමාණයේ ගැටලුවක් විදිහටද? විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපි net FM ආයතනයට මේ වගේ සාකච්ඡාවකට අපිට ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඍජුවම වගේ කියන්නේ කුඹුරු ඉඩම් සඳහා. මොකද 1957 මෙම දෙපාර්තමේන්තුව ආරම්භ කළේ කුඹුරු පනතත් එක්ක. ඒතර කුඹුරු පනතත් එක්ක ආරම්භ කළපු දෙපාර්තමේන්තුව අද 2010 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී අපේ ලංකාවේ තියෙන සෑම කුඹුරු ඉඩමක් පිළිබඳවම ඍජුවම වගේ කියන ආයතනය. එතෙන්දී ගොවියා සම්පූර්ණයෙන්ම ගොවි බිමට යන තැන ඉඳලා ඔහු අත්සන්න ගෙදරට ගන්නකම් අවශ්‍ය සේවා සැපයුම් නෛතික පහසුකම් සියල්ල ණය පහසුකම් සියල්ල සපයන්නේ අපේ දෙපාර්තමේන්තුවේ. විශේෂයෙන්ම ලංකාවේ ඉඩම් ප්‍රශ්න ගත්තාම ගොඩ ඉඩම් වල යම් ගැටලු තිබුණත් අපේ දෙපාර්තමේන්තුව වගේ පාලන මේ කුඹුරු ඉඩම් ගත්තාම ඍජුවම ලොකු වගේ මේ ගැටලු නෑ අපිට.
අයිතිය පිළිබඳව තිබුණොත් තියෙන අද ගොවීන් සහ ඉඩම් හිමියන් පිළිබඳව ගැටලු. ඒත් එක්කම සමහර කුඹුරු ඉඩම් රක්ෂිත ප්‍රදේශවලට බැඳි වෙලා තියෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා විශේෂයෙන්ම වනජීවී කලාප සහ වන සංරක්ෂණ කලාප මෑත කාලේ බෙදාවෙන් කිරීමේදී ලොකු ප්‍රශ්න තියෙනවා අපිට ඒ ප්‍රදේශවල. මම හිතන්නේ ඒවත් අපි ආයතනත් එක්ක සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ප්‍රධානම දැක්ම තමයි රටේ සෑම බිම්මගලක්ම වගා කිරීම. සෑම කෘෂිකාර්මික ඉඩමකින්ම ප්‍රධාන ඵලදාව ලබා ගැනීම කියන එක තමයි දෙපාර්තමේන්තුවේ මෙහෙවරලා තියෙන්නේ. ඉතින් මේ මෙහෙවර කරා ළඟාවීමේදී අපිට දැනෙනවා යම් යම් ප්‍රදේශවලදී අපේ ඉඩම් කොමසාරිස්තුමිය කිව්වා වගේ ඉඩම් පිළිබඳව නෛතික ගැටලු තියෙනවා. ඒ වගේම ඒ ගැටලු වලට බැඳි වුණාම මම හිතන්නේ බොහෝ දීර්ඝ කාලීනව යනවා ප්‍රශ්නේ විසඳෙන්න. සමහරට ගෙදර පියා එක්ක නඩුවක් කියන්නේ කිව්වොත් සමහරට බුදුබුරාගෙන් තමයි සමහරට තීන්දුව ලැබිලා තියෙන්නේ. මම හිතන්නේ මේවා බොහොම සෝචනීය සිද්ධි. ඉතින් ඒ වගේ ප්‍රශ්න දිනවා මම හිතන්නේ මෑතදී මම හිතන්නේ මෙතුමියලා මැදිහත් වෙලා බොහෝ ප්‍රශ්න විසඳන්න උත්සාහයක් දරනවා. දෙපාර්තමේන්තු විදිහට අපි එක්ක වෙලා මේ වැඩේ අපිට කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි එකම අමාත්‍යාංශයක නොවුනත් අපි ඍජුවම වගේ කියන ප්‍රධාන පුජ්‍යලයා වෙන රටේ ගොවියා අපි ගොවීන් එක්ක තමයි ගත කරන්නේ. ඒකෙන්ද දෙපාර්තමේන්තු ආයතන සියල්ල අන්තිමට ගිහිල්ලා අපි නවතින්නේ එතන ඉන්න ගොවි මහත්තයා ළඟ. සමහරට රම්බණ්ඩා කළුමණ්ඩා කියලා හඳුන්වන ඒ පුජ්‍යලයා තමයි රටේ ඕනම තැනක ඕනම ප්‍රශ්නයකට බැඳි වෙන පුජ්‍යලයා. පසුගිය කාලේ අපි දැක්කා දිගින් දිගටම පුරන් කුඹුරු අසද්දන එවැනි ලොකු ප්‍රවණතාවයක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබුණා. නැවත මම සෝදානම් යොමු වෙන ඉඩම් කොමසාරිස් ජෙනරාල් තුමිය දෙසට. දැන් මේ ගොවිතැන කරන්න පුළුවන් තරුණ ජවය මේ වෙලාවේ නැගී හිටියා. ප්‍රශ්නයක් විදිහට ඉඩම් ප්‍රශ්නය තිබුණා අපේ හැකියාව තිබුණාට ශක්්‍යතාවය තිබුණාට කෝ අපිට ඉඩ පහසුකම් කියලා. දැන් රජයේ සතු ඉඩම් ප්‍රමාණය 82% වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වා. මේ 82%කින් කිසියම් ආකාරයක ප්‍රතිශතයක් මේ තරුණයෝ නැගී ඉඳලා තියෙන වගා කරන්න නැත්නම් පොදුවේ ගත්තාම පස්සේ ගොවියාගේ වගා කටයුතු වලට වෙන් කරන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද? ඔව් ඒක ඇත්තටම මොඳ ප්‍රශ්නයක්. මොකද ඉඩම් කියන්නේ සීමාකාරී සාධකයක්. අර 82 කිව්වහම මේ සියල්ලත් එක්ක එකතු වෙලා යන්නේ සීමාකාරී සාධකයක්. අපි ඇත්තටම හඳුනාගත්තා මට කියන්නට අවශ්‍යයි මේක මම හිතන විදිහට හොඳම කාලෝචිත අවස්ථාවක් මේක කියන එක. අපි මේ රජයේ ඉඩම් ඒ කියන්නේ වගා කළ හැකි පදිංචිය සඳහා ඒ වගේම විවිධ සංවර්ධන වැඩසටහන් රාජ්‍ය ආයතන සඳහා කරන වැඩ බෙදා ගැනීමේදී මේ ඉඩම් අපි යම් යම් දේවල් ඉඩම් බෙදලා දීලා තියෙනවා මේ වෙනකොට. කෘෂිකාර්මික සඳහා මම දන්න විදිහට දල වශයෙන් සංඛ්‍යා ලේඛන ගත්තොත් අක්කර ලක්ෂ 20ක් විතර කෘෂිකාර්මිකයට දීලා තිනවා විවිධ ක්‍රමවේද යටතේ. සමහරට අපි කාලීන භෝග වගා කරන්න වාර්ෂික බලපත්‍ර යටතේ දීලා ඇති. එහෙම නැත්නම් ප්‍රධාන පත්‍ර යටතේ දෙන්න පුළුවන්. ඒ වගේම බදු යටතේ දීලා ඇති. ඒ වගේම අවිධිමත් පරිහරණයක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේවා ගත්තොත් අපි හොයලා බැලුවා පහුගිය ටිකේ විශේෂයෙන්ම මේ පහුගිය මාස දෙක තුන වකවානුව තුල විවිධ ක්‍රම මගින් අපි හොයා බැලුවා මේ දීලා තියෙන ඉඩම් පූර්ණ වශයෙන් උපයෝජනය කරනවාද කියලා. නැත්නම් පූර්ණ වශයෙන් පාවිච්චි කරනවාද කියන එක. ඒක අංක 1ට හොයලා බැලුවා. මොකද හේතුව දැන් හැබැයි හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. මේ වසංගතයත් එක්ක හොඳ ප්‍රවණතාවයක් ඇවිල්ලා තිනවා අපේ රටේ ගොවි මහත්තුරු තරුණය වැඩිහිටියන් රජයේ සේවකයන් පෞද්ගලිකංශයේ සියලු දෙනාම වගා කරගන්න. දුරකථනය ගත්තොත් මේ දවස්වල මට වැඩිපුරම මගේ වෙත ඉල්ලීම් එන්නේ මගේ ඊමේල් එකට එන්නේ පුළුවන් තරම් ඉඩම් ඉල්ලන එක. ඒක බොහොම හොඳ ප්‍රවණතාවයක්. වගාවට අපි නැඹුරු වෙලා ඉන්නවා. ඒ නිසා මේ අපි මේකදී කාණ්ඩ දෙකකට බෙදාගත්තා. අපි දැනට බෙදා දීලා තියෙන ඉඩම් සම්පූර්ණ වශයෙන් ප්‍රයෝජනට ගන්නවද? ඒකේ උපරිම ඵලදායීතාවයක් ගන්නවද කියන එක. අපි ප්‍රොඩක්ටිවිටි තමයි වැඩි කරන්න ඕනේ ලෑන්ඩ් එකක. නමුත් අපි සමහර බලපුවාම මේකෙන් යම්කිසි ප්‍රතිශතයක් 20ක් 30ක් අතර ප්‍රමාණයක් ඊටත් වැඩි ප්‍රතිශතයක් වගා කරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ වශයෙන් වගා කරලා නැහැ. ඉඩමෙන් උපරිම ප්‍රයෝජන අරන් නැහැ. ඒ නිසා අපි වැඩසටහන දෙකකට බෙදාගත්තා. මේවා උපරිම වශයෙන් ප්‍රයෝජන ගන්න කොහොමද කියන තැනට එන්න. ඒතර සාමාන්‍ය රසාව ගත්තොත් ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ බෙදා දීම ඉඩම් අයිතිය ලබා දීම කියන එක විතරක් ඉන්නේ නැහැ. මෑත කාලීනයේ බොහෝම විදිහට අපේ විශේෂයෙන්ම අර ආර්ථික පුනර්ජීවන කමිටුව හරහාත් එතෙන්දී සංකලනයක් ඇති වුණා. ඒක අපිට ප්‍රයෝජනවත් වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඔක්කොම එකට යනකොට අපි ඒගොල්ලත් එක්ක එකතු වුණොත් මේ ඉඩම් පූර්ණ වශයෙන් යොදා ගන්නව නම් සමහර ගොවි මහතුන්ට ගැටලු තියෙන්න පුළුවන්. වෙලාවට වතුර ටික ගන්න බැරි වෙන්න පුළුවන්. නේ? එහෙම නැත්නම් වෙන මොකක් හරි සතුන්ගේ ගැටලුවක් වෙන්නට පුළුවන්. ආර්ථිකමය ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ එකතු වෙලා අපි බැලුවේ ඉස්සරලා මේ බෙදා දීලා තියෙන ඉඩම් සම්පූර්ණ වශයෙන්ම කොහොමද වගාව සඳහා යොදා ගන්න නැත්නම් ඒ දීලා තියෙන කාරණයට කොහොමද උපරිම වශයෙන් යොදා ගන්න කියන එක.
ඒක තමයි අංක 1ට බැලුවේ. එතකොට දීලා තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන එනවා නම් අපිට බොහොම පැහැදිලි ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒකෙදි විවිධ දේවල් තියෙන්නට පුළුවන්. ඔවුන්ගේ අයිතිවාසිකම් ලියවිලි නැති වෙන්න පුළුවන්. විවිධ දේවල් තියෙන්න පුළුවන්. නමුත් අපි මුලින් හිතුවේ හැමදාමත් අපි කලේ ගොඩාක් වෙලාවට මමත් ගොවියෙක් වුණොත් එහෙම වේවි. අපි ඉඩමේ අයිතිය ගැනීම තමයි අංක 1ට එන්නේ. ඒක හොඳයි. නමුත් මේ පහුගිය ව්‍යසනයේදී අපිට තේරුණා අපි මුලින් හිතන්න ඕනේ මගේ ඉඩම අපේ ඉඩම කියන එකට වඩා මගේ වගාව කියන තැනට අපිට එන්න පුළුවන් නා. පස්සේ බලමු අපි ලියවිල දෙන්න ඕනේ. අපේ වගකීමක්. නොදී තියෙනවා නම් ප්‍රශ්නයක් ඒක. ප්‍රමාද දෝෂ ඇති. නමුත් අපි එකතු වෙන්නට පුළුවන් නම් මුලින් බිම පැල කරන්න මේ බීජය. මගේ වගාව අපේ වගාව කියන තැනට එන්න පුළුවන් නම් මේ වගේ කාලවකවානුවක අපිට ඉතා පහසු වෙන්න පුළුවන්. නැත්නම් අපි සමහරලාට වැටමායින් ගහගන්න එකේදී. නැත්නම් මගේ ඉඩමට කොලේ නැති නිසා මට බිමට වහින්න බෑ. අපි ඒක අයින් කරන්නේ නැත්නම් වගා කරන්න ඉඩ දීලා තියෙනවා නම් අන්න එතෙන්නට එන්නට ඕන. ඒ නිසා කාරණා දෙකකට බෙදාගත්තා අපි. උපයෝජනය කළ නැත්නම් පූර්ණ වශයෙන් ඒවා අපි මුළුමනින්ම එකතු වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය සහයෝගය දීලා මේවා සම්පූර්ණ වගා ඉඩම් බවට පත් කරලා උපරිම ඵලදායීතාවය ගන්න. ඒතර හොඳ බීජ දෙන්න වෙයි. පොහොර වෙලාවට දාන විදිය කියලා දෙන්න වෙයි. තාක්ෂණය දෙන්න වෙයි. ජලයේ පහසුකම් දෙන්නට වෙයි. එහෙම වුණාම ඒවා අපිට උපරිම වශයෙන් ගන්නට පුළුවන්. දෙවෙනි එක තමයි මම කියන්නේ අපි එකතු වෙන්නට අවශ්‍යයි මෙහෙ මොහොතේ වගා කරන්න. ඉඩම් වෙන් කරගන්න නෙමෙයි. ඉඩම් වගා කරන්නයි අවශ්‍ය. දැන් මගේ මේ දවස්වල ගොඩක් ඉල්ලන්නේ අක්කර 10ක් හෝ 15ක් දෙන්න. 20ක් හෝ 30ක් දෙන්න. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වෙලා කියන්නේ 500ට එහා ඕනේ නැත්තම් අපිට යන්න බෑ. හොඳයි. ඒ අදහස් ඉතාම අගය කරනවා මම. හැබැයි අපි කල්පනා කරලා මම ඒගොල්ලොත් එක්ක වැඩි කතා කරනවා ටිකක්. මම සාමාන්‍ය ගොවි මහත්මිකාවොත් අපි කියන්නේ තමන්ගේ කුටුම්බේ නැත ආර්ථිකේ නගා සිටවන්න පවුල නගා සිටවන්නට පුළුවන් මට්ටමේ ප්‍රමාණයක් තිබිය යුතුයි. විවිධ වර්ග තියෙන්නට පුළුවන්. දැන් අපි කුෂිකර්මයේ ගත්තොත් වීවගාව ගත්තොත් මෙතුමලා තමයි තීරණය කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව තමයි තීරණය කරන්නේ අවම භාගේ කොච්චරද කියලා. මේ ටිකවත් නැත්තම් කුඹුරෙන් අස්වැන්න ගත්තට වැඩක් වෙන්නේ නැහැ. දැන් සුළු අපනයන භෝගයක් ගත්තොත් ඒකත් එහෙමයි. කුරුඳු වවනවා නම් කොච්චර ප්‍රමාණයක් වැවුවොත්ද ඒ පවුලට යන්න පුළුවන් ඉස්සරහට. උක්වගාව ගත්තොත් කොච්චර ප්‍රමාණයක් යන්න ඕනද? අපිට මේකේ පරස්පරක් තියෙනවා. ඒවා ඒ තාක්ෂණික දැනුම තියෙන ආයතන කරගෙන යනවා. ඒ නිසා අපි කියන්නේ වගා කරමු එකතු වෙලා. ගොවින් ලවා. එතෙන්දි තමයි අර අපේ මේ නිවේදක මහත්මයා අහපු ආකාරයට තරුණයෝ කියන එක එළියට එන්නේ. මම දන්නා තරුණ අය කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපිට ඉඩම් ඕනේ වවන්න. අපිට සමහර අය ඇවිල්ලා මයිත් එක්ක කතා කරනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යුන් කතා කරනවා. මට අපිට කොළ ඕනේ නැහැ. අපිට පෙන්නන්න. අපි වගා කරන්න. එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. මෙන්න මේ වැඩේ අපි කරන්න පටන් ගත්තොත් කොටස් දෙකකට බෙදලා අපි ඉඩම් හොයනවා මේ දවස්වල. හඳුනා ගන්නවා. දත්ත පද්ධතිය. ලංකාවේ ඉඩම් සියල්ල මැනලා නැහැ. තිබුණා නම් අපිට තොරතුරු පද්ධතියට දාලා එකවරම හොයාගන්න පුළුවන්. ඒක අපි ලොකු මිනදොර දෙපාර්තමේන්තුව අපි යටතේ තියෙන්නේ. අපි දැන් මේ වැඩසටහනත් කරගෙන යනවා. අපි බොහෝ විට හඳුනාගත්ත දල වශයෙන් කොච්චර ඉඩම් ප්‍රමාණයක් අපිට වගාව සඳහා යොදා ගන්න පුළුවන්ද කියලා. ඒකෙදිත් මතකැටුම් තියෙනවා. සමහරට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිහරණය කරන්නේ. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. නමුත් අපි කිසියම් ක්‍රමවේදයකට දල වශයෙන් ගොනු කරගන්නවා මේ දවස්වල ඉදිරියේදී මේ වගා කිරීමේ වැඩසටහනකට යන්න. කොමසාරිස්තුමිනි දැන් මේ ඔබතුමගේ කතාවෙන් ඉතා වැදගත් අදහසක් ආව අපි උදේවරුවෙත් සාකච්ඡා කරපු LRC ගේ චෙයාමන් ආවට පස්සෙත් ඒ තමයි දැන් අපි LRC ඉඩම් හැදිලා තියෙන 1972 ඉඳන්. එතකොට මං හිතන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පටන් අරන් තියෙන මේ ඉංග්‍රීසි ජාතීන් ලංකාවේ ඉන්න කාලේ ඉඳන් මේ මෙච්චර කාලයක් තිස්සේ අපි දැන් හැමදේම තාක්ෂණගත කරපු රටක්. මට මගේ කාර්කේ මේ දුම්සාතිකේ අතුරු ගොඩක් දේවල් මේ ආදායම් බලපත්‍රෙත් ගන්න පුළුවන් print out එකක් ඉන්ටර්නෙට් එකෙන් ඇප්ලයි කරලා උප්පැන්න සාතිකය බලා ගන්න පුළුවන්. මේ හැමදේම එහෙම කරලා තියෙද්දි රටේ වටිනාම සම්පත වෙන රටේ හැම දෙයකටම අත්‍යවශ්‍ය වෙන ඉඩම් සම්පත ඇයි නිවැරදි ලෙස අවුරුදු ගාණක් ගිහිල්ලත් අපිට ලේඛනගත කරගන්න බැරි වෙලා තියෙන්නේ? ඇයි අවුරුදු ගාණක් ගිහිල්ලත් ඉඩම් ටික එක ඩේටාබේස් එකකට ගේන්න බැරි වෙලා තියෙන්නේ? මොකද ඒකේ අපේ තිබෙන එක්ක අපේ ප්‍රතිපත්තිමය වශයෙන් තිබුණු ගැටලුවක්ද? එහෙම නැත්නම් අපේ තාක්ෂණයේ පැත්තෙන් තිබ්බ ගැටලුවක්ද? එහෙම නැත්නම් අපිට ආර්ථිකමය වශයෙන් තිබුණු ප්‍රශ්නයක්ද මේක එක ගොඩකට ගේන්න බැරි වෙච්ච එක? එහෙම නැත්නම් මේක දේශපාලනික ප්‍රශ්නයක්ද? මේ ඩේටාබේස් එක ඕනේ නැහැ කියලා කවුරු හරි හිතනවද? මොකද්ද මේකට පදනම? අද 2020 වෙද්දිත් අපිට තාම මේ සේරම එක ඩේටාබේස් එකකට දාගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. ඒකෙදි ඇත්තටම කොටස් දෙකක් බෙදා ගන්න මම කෙටියෙන් කියනවා එහෙම කළ යුතුයි කියන තැන අපි ඉනවා වගේම ඇයි නොකරේ කියන එක කියනවට වඩා මම
කෙටියෙන් තමයි කියන්නේ ඇයි නොකලේ කියන එකට අදහස්. මොකද අපි නැවත පෝස්ට්මෝටම් එකක් තියනවට වඩා හොඳයි අද සිට ඉදිරියට යන්නේ එක. මේක මම හිතන්නේ අපි නිලධාරීන් වශයෙන් පූර්ණ වගකීම තමයි මේක කරන එක. මේක නිලධාරීන්ගේ මේ අපේ මැන්ඩේට් එක නැත්නම් අපේ කාර්ය සාධන නැත්නම් අපේ වැඩසටහනේ අපේ ඩියුටි ලිස්ට් එකේ තියෙන දේවල් මේවා. ඒවා අපි කළ යුතු දේවල්. ඒ නිසා විවිධ හේතු පරිපාලනමය හේතු වෙන්න පුළුවන්, තියෙන සම්පත් වල හිග තියෙන වෙන්න පුළුවන්, ආර්ථිකමය තියෙන අවශ්‍ය නැතිකම වෙන්න පුළුවන්. සමහරලාට මේක ඊටාම සියුම් දෙයක්. නීතියත් ඉදිරියේ මිනිසුන්ගේ ඉඩම කියන්නේ භූමිය කියන්නේ ජීවිතේනේ. හරිම සෙන්සිටිව් ප්‍රශ්නයක්. ඒ නිසා නීති ඉදිරියට යනකොට මේ අනපනත් එහෙම වෙනස් කරගෙන තමයි සමහරලාට මේ ඉලෙක්ට්‍රොනික සිස්ටම් වලට යන්න වෙන්නේ අපිට. මොකද මැනුවලි බලනවා වගේ නෙමෙයි ඒක. ඉතින් ඒ වගේ විවිධ කාරණා හේතු කොටගෙන තමයි මේ නියම දත්ත පද්ධතියකට ගිහිල්ලා නැත්තේ කියන එක තමයි මගේ රාජකාරී ජීවිතය තුළ මා ලැබු අත්දැකීමුත් එක්ක මට කියන්නට පුළුවන්. හැබැයි දැන් මට පේනවා බොහෝ විට මේක එකට ඉන්න පෙළ ගැසීමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමා විශේෂ ඉඩම් විශේෂ භාර ඇමතුමා මේකට නායකත්වයේ දීලා තිනවා. අපේ අමාත්‍යාංශය තුළ ඉන්නවා මේ සියලුම ආයතන එකට. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉන්නවා. මිනිඳුරු දෙපාර්තමේන්තුව තියෙනවා. ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම මේ භූමිය පරිහරණය කරන්න ඕනේ කොහොමද පරිහරණ රටාව කියන එකට උපදෙස් දෙන්න ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේමයි පුද්ගලයන්ට අවසානයේ මේකේ අයිතීන් දෙනකොට ඔවුන්ට දෙන්නට ඕනේ එක එකනා ළඟට යන්න නැති අයිතියක්. ඕනෑම තැනක ගිහිල්ලා පෙන්වන්න පුළුවන් හැඳුනුම්පත වගේ අයිතියක්. ඒකට තමයි ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව තියෙන්නේ. ඔයගොල්ලෝ අන්න ජනප්‍රිය මාතෘකාවක් විදිහට බිම් සවිය කියන එක ගත්තොත්. ඒ බිම් සවිය කියන්නේ ව්‍යාපෘතියක්. ඒකෙන් කරන්නේ නිරවුල් ඉඩමක හිමිකම දෙන එක. ඒතර ඒක තමයි ටයිටල් සෙට් රෙජිස්ට්‍රේෂන් එක යට තියන්නේ. බැංකුවකට ගියත් ආයේ ටයිටල් එකක් ඕනේ නැහැ. ඒක ගත්තොත්. ඒ නිසා දැන් හොඳ ලොජික් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ටික එකට තියෙනවා. ඒ නිසා අපි මේ පහුගිය වකවානු තුල විශේෂයෙන්ම නිරෝධායන ඇඳරි නීති කාල පරිච්ඡේදය තුල ඊට ප්‍රථමත් අපි කලේ මේක කොහොමද එකට යන්නේ කියන එක පිළිබඳව. ඒකෙදි එක පියවරක් විතර දැන් ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව මේ මැනුවලි කරන මේක දීර්ඝකාලීන ක්‍රියාවලියක්. මිනිස්සුන්ට ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව සමහරට එපා වෙනවා. මොකද මේකේ ක්‍රියාවලිය දිගයි කියලා. ඒ නිසා දැන් අපි මේ මැනුවල් කරන මේ සිස්ටම් එක සියල්ලම ඉලෙක්ට්‍රොනික කරලා ඉවරයි. දැන් අපි ප්‍රැක්ටිස් කරනවා මේක. දැන් මට එනවා ඔන්ලයින් දීමනා පත්‍රය හදලා. ඒ කියන්නේ මැනුවල් කරන එක අපි ඉලෙක්ට්‍රොනික පැත්තට ගියා. හැබැයි මේක ඔයාලා දන්නවා අපි හිටපු යුගයේ ඉඳන් අනික් පැත්තට යනකොට බොහෝ විට මේවට එක එක දේවල් පුද්ගල බද්ධතාවයේ සම්පත්වල හිගකම සිග්නල් ප්‍රශ්න මේවා එනවා. මම හිතනවා තව අවුරුදු කීපයක් යනකොට මේ ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකට යාවි. මේ ඇඳරි නීතිය කාල පරිච්ඡේදය තුල මම ඉතා සතුටු වෙනවා. මට දීමනා පත්‍ර 750ක් හදාගන්න පුළුවන් වුණා ඔන්ලයින් යටතේ. මම ඉතාම සතුටු වෙනවා. හැබැයි වෙනදට වඩා ඒකෙන් මම අදහස් කරේ මේක පෙළඹෙනවා මේ තත්ත්වයට කියලා. පුළුවන් කියන එක. ගොඩක් ඒවා උතුරෙන් එන්නේ. උතුරු දිස්ත්‍රික්ක පහෙන් එන්නේ උතුරු පළාතෙන් දීමනා පත්‍ර ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකට. මම කියන්නේ මේකයි. දැන් එකතු වෙලා හරි අපි. අර වගේ ප්‍රතිපත්ති මිසක් කිසි දවසක මම දැකේ නෑ අපිට දේශපාලනික වශයෙන් අපිට කවුරුත් කියනවා ඔගොල්ලෝ දත්තපද්ධතියක් හදන්න එපා කියලා නැහැ අපිට. ඒක නිලධාරීන්ගේ වගකීමක් වෙනවා අපිට. හැබැයි දැන් විශේෂයෙන්ම අපිට නායකත්වය දෙන්න මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමත් එතුමත් බොහොම කැමති මේ සිස්ටම් එකට බටන් එකක් ප්‍රෙස් කරපුවාම අපිට පුළුවන් නම් අනික්ව කරන්න. ඇයි මේකට බැරිද කියන එක තමයි එන්නේ. අපේ දිනු කරලා තියෙන පද්ධතිය අනුව අපිට පුළුවන් විෂුවල් එක බලන්න ඒ ඉඩම සංවර්ධනය කරලාද නැද්ද කියලා මට පුළුවන් බලන්න කොළඹ ඉඳලා. ඒ දීමනා පත්‍රය දෙනකොට. ඒ නිසා ඒවත් එක්ක යන්න ගියාම දත්ත පද්ධතිය කියන එක ඉම්පෝටන්ට්. එහෙම කරෝතින් මිනඳුරු දෙපාර්තමේන්තුවේ අපි එකට කපල් වෙලා යන්න හදන්නේ. එතකොට යනකොට මේක කරගත්තොත් ඔය ගොවි මහතුරුන්ට තියෙන ගොඩක් ප්‍රශ්න අපිට නිරාකරණය කරලා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ගොවි මහතුරුන්ට තියෙන ගොඩක් ප්‍රශ්න වලට අපි පිළිතුරු දෙන්න සූදානම් අද මේ වැඩසටහන තුළදී. ඔබේ අදහස් යෝජනා ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන් 0112553363 දුරකථනයෙන්. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවත ඉක්මනින් මෙනවා. නැවතත් අපි සාකච්ඡාව සමග ආහාර සුරක්ෂිතතාව සහ අලුත් අභියෝග පිළිබඳව මෙහිදී ප්‍රධාන වුණා ගොවියාට ගොවිතැන් කරන්න ඇත්තටම රටේ ඉඩම් තිබුණාට රජයේ සතු ඉඩම් තිබුණාට ගොවියට අවශ්‍ය විදිහට මේ ඉඩම වෙන් කරගන්න පුළුවන්ද වගා කරගන්න භූමිය ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව මේ සාකච්ඡාවට අපි අද විද්‍යුතුන් සම්පත්දායකින් කැඳවාගෙන තිබෙනවා. මේ සාකච්ඡාවට ශාවක ඔබටත් දායක වෙන්න පුළුවන් කියලා අපි අදහස් අපි යෝජනා කළා ඔබේ අදහස් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. මේ වෙලාවේ දුරකථනයෙන් ඉන්නව කතා කරන රොෂාන් මහත්මයා ගම්පහෙන්. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමා ගැටළු ඉදිරිපත් කරන්න. ඔව් මට තියෙන ප්‍රශ්නේ අපේ මහත්තයා මගේ ඉඩමක් තියෙනවා දෙහිඅත්ත ගණ්ඩිය මේ අර්ණගංගුලට නොදුරු ප්‍රදේශයේ. මම මීට අවුරුදු 5කට
එය මිලදී අරගෙන දැන්ට කජු වගාව මම ව්‍යාප්ත කරමින් සිටිනවා. මම කජු කල 350ක් හිටවල දැන්ට ඇත්තටම මේ පැල ගස්වල දැන්ට කජු කඩන තත්ත්වය තියෙනවා. නමුත් මේ අවට ඇත්තම කිව්වොත් මේ අක්කර 7.5ක භූමි ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් වල් වැදිලා තියෙනවා මේ මහවැලි සී කලාපේ. සී කලාපේ මෙහෙට කියන්නේ සෑහෙන භූමි ප්‍රමාණයක් මෙහෙට වල් වැදිලා තියෙනවා. ඉතින් මට දැනගන්න ඕනේ මේවෙන් අපිට ප්‍රයෝජනයක් එකක් දැන් මම නම් පුද්ගලිකව ඇත්තටම මම සේවකයෙක් නවත්තලා මම මේ රාජකාරිය මම ආසාවට කරගෙන යනවා. නමුත් දැන් මට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අනිත් ඉඩම් වලටත්. නමුත් මටත් බලපත්‍රයේ පවා හදාගන්න මට සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුණා. නමුත් මම දැන් බලපත්‍රය හදාගෙන තියෙනවා. නමුත් තාම මට ඔප්පුවක අයිතිවාසිකමක් නැහැ. ඒක ඒ සම්බන්ධව මට පොඩ්ඩක් දැනගන්න ඕනේ අපේ මහත්මියගෙන් ඒ සම්බන්ධව මීට පස්සේ මොකද්ද ගන්න තියෙන පියවර කියලා. හොඳයි ඒ ගැටලුව ඉදිරිපත් වුණේ නම් කොමසාරිස් ජෙනරාල්තුමියට ඔබතුමීගෙන් පිළිතුරක්. ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් තමයි ගොවි මහත්මයෙක් කියලා හිතනවා මම විශ්වාස කරන්නේ. ඒ ප්‍රශ්නේ මට අදාළ නොවුනත් මම ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දී යුතුයි. මොකද මහවැලි අධිකාරිය යටතේ පාලනය කරන භූමි භාගයක්. නමුත් ගැටලුවක් නැහැ ලංකාවේ පොඩ්ඩක් කියලා කියන්න වෙයි. මොකද මම උත්තර දෙන නිසා මේ මහවැලි ප්‍රශ්නෙට ලංකාවේ තියෙනවනේ රජයේ ඉඩම් යටතේ මහවැලි කලාප ඇති කරලා තිනවා ලංකාවේ කලාප 10ක්. ඒක තියෙනවා අදාළ වශයෙන් ගත්තොත් රජයේ අපි පරිපාලනය කරන භූමි භාගයෙන් 3න් එකක් යනවා මහවැලියට. ඒතර මේ මහවැලි බල ප්‍රදේශවල මේ අපි පාවිච්චි කරන ඉඩම් මන 50ක්මයි පාවිච්චි කරන්නේ. ඒතර මේ අනික් තැන්වල ඉඩම් කොමසාරිස් ජෙනරාල් වෙනුවට ඒ කොටසේ නම විතරයි වෙනස් වෙන්නේ මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් කියන එක. ඒතර මේ කියන එකම තමයි එතනත් ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා තමයි මම මේ උත්තර දෙන්න සූදානම් වෙන්නේ. අනික තමයි මම මහවැලි කියන්නේ අපේ සහෝදර ආයතනයක් නිසා එතුමා බොහොම හොඳයි. කජු වගාව කියන්නේ ඊටාම ආර්ථික භෝගයක්. එතුමාගේ බලපත්‍රය ලබා ගත්ත නිසා ඊළඟ පියවර මහවැලි අධිකාරීන් කරගන්නට පුළුවන් වෙයි. අපි මේක සම්බන්ධ කරන්න අද ලැබිච්ච ප්‍රශ්නයක් විදිහට මම ඉදිරිපත් කරන්න. ඒ අවට භූමි ප්‍රදේශ තියෙනවා නම් සමහර වෙලාවට මේවා මේ ගොවි මහත්මයාට වගේම දීපුවා වෙන්නට පුළුවන්. අර මම මුලින් කිව්වා වගේ උපයෝජනේ නැත්නම් පාවිච්චි කරලා නැති වෙන්න පුළුවන්. ඔව්. අතර පාවිච්චි කරලා නැති නිසා ඒක කොහොමද යොදාගන්නේ කියන එකත් ඒ වගේම තව ගොවි මහත්තයෙකුට දැන් අපි මේ ප්‍රදේශයේ මහවැලි අධිකාරිය ওই සංවර්ධන සැලැස්ම හදනකොට ওই ප්‍රදේශයේ පදිංචි කරපු ගොවි ජනතාවට කොච්චර ප්‍රමාණයක් අක්කර දෙනවද කියන එක වගාවට තීරණ කරලා ඇති. ඒ අනුව මහවැලි අධිකාරියට පුළුවන් එතුමාගේ ඉල්ලීම තඹුත්තේ මහවැලි සී කලාපේ ඉන්නවා නේවාසික ව්‍යාපාර කළමනාකාර මහත්මයෙක් එතුමාව මුණ ගැහිලා ඒ ඉල්ලීම දුන්නා නම් එතුමාලාගේ තියෙන අර එදම් බෙදා දීමේ ප්‍රතිපත්තිය මත ඉදිරි කටයුතු කරගන්න පුළුවන්. කෙනෙකුට දීලා නැත්තම් කෙනෙකුට වගා සඳහා දීලා තියෙනවා නම් ඔවුන් පොළඹලා වගා කරගන්න පුළුවන්. තවදුරටත් වගා කරන්න නැත්තම් බලපත්‍රයක් මත නම් ඉන්නේ ඒ වගාව වෙනත් කෙනෙකුට ඔවුන්ගෙන් අයින් කරලා ඒ නීති ක්‍රමවේදය අනුව යන්නට පුළුවන්. ඒ නිසා මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා කජු වවණ්ඩ සී කලාපේ. ඒ නිසා ඔබතුමාට මම ඉල්ලීමක් කරන්නේ කොහෙද මේ දෙහිඅත කණ්ඩියේ ඉන්න නේවාසික ව්‍යාපාර කළමනාකාර මහත්මයාත් මම හොඳින් දන්නවා. ජයසිරි කියලා මහත්මයෙක් ඉන්නේ. එතුමා මුණ ගැහිලා මේ ඉල්ලීම දෙන්න එතුමා එතකොට ඉදිරි කටයුතු කරයි. මමත් මේ ප්‍රශ්නේ එතුමාට යොමු කරලා ඔබතුමාට සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න. හොඳයි. රසික මේ විරාමයට යන්න කලින් ඔබ ප්‍රශ්නයක් නගන්න උත්සාහ කළා. ඔව් දැන් අපිට මූලිකවම මෙතුමියත් කතා කළා කොමසාරිස්තුමේ බිම්සවේ වැඩපිළිවෙල ගැන. දැන් බිම්සවේ කියන්නේ මීට අවුරුදු 10කටත් අධික කාලයකට කලින් ඉදිරිපත් කරපු වැඩසටහනක් ක්‍රියාත්මක කරපු වැඩසටහනක්. දැන් මේ ඊයේ ඩේලි මිරර් පත්‍රයේ පළ කරලා තිබ්බ බිම්සවේ වැඩසටහනේ මේ දක්වා තියෙන ප්‍රගතිය. එතකොට මේ යටතේ උතුරු මැද පළාතේ 18.24% ඉඩම් බිම්සවේ යටතේ මැනලා තියෙනවා. එතකොට මධ්‍යම පළාතේ 17.67%ක්, ඌව පළාතේ 8.73%ක්, එතකොට සබරගමුව පළාතේ 10.13%ක්, දකුණු පළාතේ 9.93%ක්. එතකොට සාමාන්‍ය අගය ගත්තහම මේ සියල්ලේම 10%ත් 15ත් අතර ප්‍රමාණයක් තමයි මේ හැම පළාතකම බිම්සවේ යටතේ මැනලා තියෙන්නේ. එතකොට මේ ඔප්පු 70,000ක් මේ දක්වා ප්‍රදානය කරලා තියෙනවා කියලා මේ මාධ්‍ය වාර්තාවේ පළ වෙලා තියෙනවා. දැන් මෙතුමිය කිව්වා මේ කාර්යය ඉතා ඉක්මනින් ඉදිරියට සම්පූර්ණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා මේ ඉඩම් මැනීමේ කටයුතු සහ මේ ඔප්පු ලබා දීමේ කටයුතු. දැන් මේ සංඛ්‍යාලේඛන දිහා බලනකොට තේරෙන්නේ අපිට අවුරුදු 10ක් 12ක් ගිහිල්ලා තාම 10%යි 15යි කරගන්න පුළුවන්. ඒතර කොහොමද ඉදිරි අවුරුදු කිහිපය තුළ මේ සමස්ත ක්‍රියාවලිය අපි සම්පූර්ණ කරන්නේ? ඒකට අවශ්‍ය කරන මුදල් අපි සතුව තියෙනවද? මොකක්ද ඒ සඳහා භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ක්‍රමවේදය? ඔය ඇත්තට මේක හොඳයි. මොකද හේතුව ප්‍රධාන වශයෙන්ම අපේ රටේ ලංකා මැනුම නැත්නම් මේ මැනුම අවශ්‍යයි. මැන්නහම මනින එක තමයි. නමුත් ඉඩම් මනිනවා. එදා සිට පැරණි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දායනම ගත්තොත්
ඉඩම් අයිනවා. ලංකාවේ මිනුඳුරු දෙපාර්තමේන්තුව තමයි ඉඩමකට ඉස්සලාම් පය තියන්නේ. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න ගියත් එහෙම. ඒ කියන්නේ පැරණි දෙපාර්තමේන්තුවක් මිනුඳුරු දෙපාර්තමේන්තුව නැතුව කරන්න බෑ. ඒතර මිනුඳුරු දෙපාර්තමේන්තුව තමයි මේ මැනුම් කරන්නේ. ඒතර මැනුම් කරනවා අපි අදටත් මේ මොහොතේත් මයින්නවා. දෙපාර්තමේන්තුවම අයිනවා. ඊට අමතරව දෙපාර්තමේන්තුවෙන් මේ මැනුම් සභාවෙන් ලයිසන් එක ගත්ත බලලත් මිනිඳුරු මහතුරු මනිනවා. නමුත් දැන් අපි මේක උත්සාහ කරන්නේ මේ මැනුම එක්තරා එක තැනකට ගෙනල්ලා ඔක්කොම එකට සම්පින්ඩණය වෙන්න. එහෙම නැත්නම් මේ මැනුම කවදා ඉවර කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නාර්ථයක්. උදාහරණයක් විදිහට අපේ තියෙනවා බලපත්‍ර දීමනා පත්‍ර බවට මිනිස්සු කියන්නේ ඔප්පු කියලා. ඒවා පත් කරන්න ලක්ෂ 11ක් මනින්න තියෙනවා. දීමනා පත්‍ර බවට පත් වෙන්න. අපි පනතේ තියෙන්නේ මිනුඳුරු දෙපාර්තමේන්තුවේ මිනුඳු සර්වේ ජෙනරල්ගේ සීල් එක සහිත දීමනා ඔප්පුව ප්ලෑන් එකකින් තමයි දීමනා පත්‍රය දෙන්න ඕනේ. ඒක තමයි වළංගු වෙන්නේ. එහෙම වෙන්නත් ඕනේ. ඉතින් එතකොට බලනකොට මේ මැනුම, ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති සඳහා මැනුම් කරන්න ඕනේ, මිඩාම අත්පත් කරගත්ත ඒවා මැනුම් කරන්න ඕනේ. මේ වගේ ජාලයක් තියෙනවා මනින්න. ඉතින් එහෙමනම් එදා සිටත් මැන්නා මේ මොහොතේත් මනිනවා. නමුත් මේකට කලිනම් ක්‍රමවේදයකට නවීන තාක්ෂණය මේකට යොදා ගන්නට වෙනවමයි. එහෙම නැතුව යන්නට අමාරුයි මේක. ඒත් එක්කම අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට තමුන්නාසේ කියපු විදිහට උතුරු මැද මෙච්චරක් මැනලා තියෙනවා මේ මධ්‍යම මෙහෙම මැනලා තියෙනවා කියලා කියන එක බිම්සාවිය කියන එක කොටස් කරුවෙක් වෙනවා ඉඩම් කොමසාරිස් ජෙනරාල්. ඉඩම් අමාත්‍යාංශයට තියෙනවා ඉඩම් පරිහරණ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඒකෙන් තමයි සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. නමුත් මම සම්බන්ධ නිසා මට කියන්න පුළුවන්. ඒතර මේවා මැන්නහම මේක ඇඩ් හොක් එක තැන් වලින් තමයි ඉඩම් අයින්නේ දැනට. නිරවුල් සහතිකේ එහෙම දෙන්න බෑ. කැඩස්තර සිතියමක් ගන්නවා. මේ මුළු එකම යායට මනින්න ඕනේ. අර අපි කියන්නේ නොබෙදූ ඉඩම් කියලා තැන් වලින් මනින්න බෑ මුළු ගමම මනින්න ඕනේ කියලා කියන්නේ. අපේ සමහර ඔප්පු වල තියෙන නොබෙදූ ඉඩම් කියලා. ඒවා වළංගු නැහැ කියලා කියනවනේ සමහර ලාවට. ඒ නිසා කැඩස්තරේ හදන්න ඕනේ. මුළු සැකිල්ලම හදලා ඒකේ තමයි ලොට් කොටස් කරන්න ඕනේ. මේක ඇතුලේ තියෙනවා රජයේ ඉඩම් තියෙනවා. පුද්ගලික ඉඩම් තියෙනවා. විහාරගම් දේවාලාංචා පනත යටතේ තියෙන ඒවා තියෙනවා. මේ වගේ විවිධ ඉඩම් තියෙනවා. මෙහෙම මනිනකොට අර වෙන්නේ ඔය බිම්සාවිය යටතේ කැඩස්තර සිතියම් ගත වෙන්නට ඕනේ. ඒතර මිනිඳුරු දෙපාර්තමේන්තුව නවීකරණය කරන්නට වේ. තුමලා කියයි ඒකේ විස්තර ටික ඇහුවොත් දවසක මුතුමාලට පුළුවන් සම්බන්ධ කරගන්න. ඒගොල්ලෝ දැන්ට හදාගෙන ඉන්නේ වැඩසටහන. ඉදිරියට යන්නේ කොහොමද කියලා. ඒක අනිවාර්යයෙන්ම නවීන තාක්ෂණය දෙපාර්තමේන්තුවේ ඉන්න හොඳ දැනුම තියෙන කට්ටිය නවීන තාක්ෂණය යොදාගෙන මේ මැනුම කරන්න අවශ්‍ය වෙනවා. එහෙම කරෝතින් තමයි කඩිනම් වෙන්නේ මැනුම. එහෙමත් එක්කම බිම්සාවිය සහතික නිකුත් කරනකොට ඊළඟට සමහර වෙලාවට ප්‍රශ්න එනවා. රජයේ ඉඩම් සම්බන්ධයෙන් දැනටත් අපි නිරවුල් සහතිකයත් එක්ක තමයි දීමනා පත්‍රය දෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අඳුන ගන්නවා එකට මනිනවා කැඩස්තර සිතියම් ගත කරෝතින් අපි රෙජිස්ටර් කරන්නේ නිරවුල් කිරීමේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ මේ පනත යටතේ. නමුත් දේවාලගම් ඉඩම් තියෙනවා. ඒවා ඒතර ඒ අයගෙන් ගන්න වෙනවා එකඟතාවේ. සමහර ලාවට පර්චස් 10යි තියෙන්නේ ඔප්පුවේ. මැන්නහම 11.5ක් වෙන්න පුළුවන්. නිවැරදි මැනුම ආවහම කැඩස්තර සිතියමත් එක්ක. ඒ වගේම 9.5 වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා අඩුනහම තමයි ප්‍රශ්නේ. ස්වභාවයෙන් අපි දන්නවා කවුරුත් එහෙමයි මිනිස්සු බද්ධ වෙච්ච දෙයක් ඉඩම කියන එක ජීවිතේට. ස්වභාවයෙන් අපි දන්න දෙයක් තමයි අනිවාර්යයෙන්ම වැඩි නම් ගන්නවා අඩු නම් එකකතාවයේ දෙන්නේ නැහැ. ගැසට් කරන්නම ඕන එකක වෙලා. ඒ නැත්තම් අර නිලවුරු සහතිකේ පිරිනමන්න බෑ. ඒ නිසා මැනපුවාගෙත් දැන් අපි පරීක්ෂණ කරගෙන යන එකෙන් 60ක් හෝ 70ක් තමයි සහතික නිකුත් කරලා තියෙන්නේ. හැබැයි මේක කෙසේ හෝ කරගත යුතුයි අපි. එහෙම වුණා නම් අනිවාර්යෙන් ගොවි ජනතාවට මේකේ සේවයක් කරනවා. මේක ඒකාබද්ධ වැඩසටහනක්. මේකට අවශ්‍ය කරන පසුබිම සැලසුම් දැන් සකස් කරලා තියෙන්නේ. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමත් කියන්නේ මැනුමත් සහ බිම්සාවියත් එක්ක මේ සහතිකයේ පුද්ගලින්ට දෙන්න ඕනේ. ඒ අනන්‍යතාවය එකට ලින්ක් වෙන්නට ඕනේ. බැංකුවට ගියාම අංකේ විතරයි දාන්න තියෙන්නේ. ඒකලට ටයිටල් එක බලන්න පුළුවන්. සිස්ටම් එකේ තියෙනවා. සිස්ටම් එකේ තියෙනවා. ඉතින් මේක යන්න මම හිතන්නේ ඉදිරි මේ කෙටි කාලේ මේ දවස්වල විශාල වශයෙන් අපි එකට පියවර තබමින් ඉන්නවා. මුදල් හොයන්න පුළුවන් මේ වැඩසටහන හදාගත්තොත්. මම හිතන්නේ මුදල් කියන එක ප්‍රශ්නයක් තමයි. නමුත් ක්‍රමවේද තියෙයි. අපි ඒකාබද්ධ වෙලා හැබැයි දැනට අපි ඔක්කොම ඒකාබද්ධ වෙ ඉන්නේ සහෝදරත්වයෙන් හැමෝම මේ වැඩසටහන යාවි කියන විශ්වාසය මට තිබෙනවා. මම දැන් මේ ගොවිජන අපේ සහකාර කොමසාරිස්තුමාට ගිහිල්ලෙන්නම් මේ අපි දැන් මේ ගොවිතැන අවසාන වශයෙන් මේ සේරම ඉඩන්නේ. දැන් ඔබතුමා කිව්වා කුඹුරු වල ලොකු ප්‍රශ්නයක් නැහැ. කුඹුරු කාට හරි අයිති මේ අයිතිය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි දැන් අපි මේ අපේ ලොකු මාතෘකාව ආහාර සුරක්ෂිතභාවය අපි අද ඉඩම් කියන එක විශේෂයෙන් කතා කරාට දැන් මේ කුඹුරුත් එක්ක තියෙන එක ලොකු ප්‍රශ්නයක් තමයි කොමසාරිස්තුමනි මිල.
අනිත් භාණ්ඩ වගේ නෙමෙයි. හරිම සෙන්සිටිව් එකක් තමයි වී මිල. එතකොට දැන් අද මේ මොහොත වෙනකොටත් වී මිලයි හාල් මිලයි කියන්නේ ලංකාවේ දේශපාලන ඇතුළේ ප්‍රධානම කතා බහට ලක් වෙන මාතෘකාවක්. දැන් මේ වී මිල හාල් මිල ගැන හිතන හැම වෙලාවකම මට හිතලා තියෙන දෙයක් තමයි මේ තරුණයෙක් විදියට පොතපත කියවන මෙච්චර ලොකු ඉඩම් ගොඩක දැන් මේ ඔය ඔච්චර ලොකු ඉඩමක වෙන භෝගයක් වැවුවනා ඔයිට වඩා ලොකු මුදලක් ගන්න පුළුවන් කියලා හැම වෙලේම හිතෙන්න පුළුවන් මිනිහෙකුට පළවෙනි එක. එහෙම තියෙද්දි තමයි අපි වී මනින්නේ. ඊළඟට මේ වී මිල තීරණය වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි කියනවානේ අපි හිතමු වී මිල දී ගන්න ඕන රුපියල් 100ට කියලා. හැබැයි එතනදී අපි තීරණය කරන්නේ ඒ ඇටවලට ගිය මුදලයි, පැල තවාන්ටයි, පොහොර වලටයි මේ ගිය වේදන් ටික තමයි අපි බලන්නේ. අපි මේ භූමිය කියන එක සැලකිල්ලට ගන්න නැහැ. භූමියේ වටිනාකම අපි දැන් අමතක කරලා දාලා. අනිත් පැත්තෙන් මට හිතෙනවා ලංකාවේ වගාවක් විදියට වැඩිම වතුර ප්‍රමාණයක් යන වගාවක් තමයි වී ගොවිතැන කියලා කියන්නේ. අපි මම පොඩි කාලේ ඉඳන් අපිටත් කුඹුරු තිබිලා තියෙන. ඒතකොට අපිට එක තියෙන ආස්වාදයක් තමයි මේක ඇරලා ලියදු වලට වතුර පුරවලා ලියදු වහනවා වතුරෙන්. එච්චර වතුර භාවිතා කරනවා. හැබැයි අපි මේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් විදියට වතුර වලට යන මිල කවදාවත් අපි තීරණය කරන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. තව අවුරුදු 5කින් විතර මේ සෙල්ලම අපිට මෙහෙම කරන්න හම්බෙන්නේ නැහැ. මම මේක ඇතුලේ මේ ගන්න දන්නේ අපේ මේ මිල සූත්‍ර හරිද? අපි මේ දෙන වටිනාකම නිවැරදිද? එහෙම නැත්නම් මීට වඩා තාක්ෂණික විද්‍යාත්මක විදියකින් මේක දිහා බලන්න ඕනද? මම කියන්නේ අපි ඇත්තටම ආහාර සුරක්ෂිතතාවය ගැන වොරි වෙනවා නම් නිවැරදි ආර්ථික කළමනාකරණයක් අපි කරගන්න ඕන නම් අපි මේ දැනට යන ක්‍රමවේදය හරිද නැත්නම් මෙතනින් එහාට ගිහිල්ලා අලුත් විද්‍යාත්මක ක්‍රමවේදයකින් මේ දිහා බලන්න ඕනේද? හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය තුළ තිබුණ අනු ප්‍රශ්න බොහෝමයක්. පළවෙනිම මම වී පිළිබඳව කතා කළොත් අපේ කොමසාරිස් ජෙනරාල්වරයා වී අලෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක්. එතකොට රටේ වී බිල පිළිබඳව තීන්දුව ගන්නේ හාල් බිලත් එක්ක සංසන්දනය කරමින්. මොකද වී මිලදී ගන්නවා වගේම රටේ යම් මුදලකට අපි වගා නොකරන, මොකද අපේ ප්‍රධාන ආරේ බත් අපි ඒකටත් යම් වගකීමක් තියෙනවා. මේ දෙක සංසන්දනය කරන්න යද්දි තමයි මම හිතන්නේ ওই ගැටලුව එන්නේ. හැබැයි දැන් වෙළඳපොලේ ගොවියට වී සඳහා දෙන බිල පිළිබඳව ගැටලුවක් නැහැ. හොඳ බිලක් දැන් ලැබෙනවා. ඒ වගේම අපි දැන් ගත්තොත් මේ යල කල්ලය අපි බලාපොරොත්තු නොවූ විශාල කුඹුරු ප්‍රමාණයක් අපි ඉලක්කගත කුඹුරු ප්‍රමාණයට වඩා වගා කළා. වී වගා කළේ. ඒකට හේතුව මොකක්ද? හේතුව වශයෙන් අපි දැක්කේ එකක් තමයි වී බිල හොඳයි. අනිත් එක අපේ ජනතාව අතර යම් පුරුද්දක් තියෙනවා. වැහි ටිකක් බිමට වැටුනොත් කුඹුරු විතරක් නෙවෙයි සමහරට තමන්ගේ පොල්වත් හරි තියෙන කුඹුර වැඩ කරනවා. ඒක වී පිළිවෙත. මොකද අපි බැදිච්ච જાතියක්. මොකද මේක අපේ සම්ප්‍රදායික භෝගයක්. මේකට කියන්නේ බුද්ධ භෝගය කියලා අපි අදහන්නේ. ඒ වගේම ඔබතුමා ඇහුවා අතිරේක භෝග. ඒ කියන්නේ වෙනත් භෝගයකට යනවා කියන එක ඉතාම වාසිදායකයි. හැබැයි දෙපාර්තමේන්තුවක් විදිහට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ සහෝදර දෙපාර්තමේන්තුවත් එක්ක එකහුව වෙලා අපි හැම කුඹුරකම වී වගා කරන්න කියන්නේ නැහැ. දැන් යල කල්ල වගේ ගත්තොත් විශේෂයෙන්ම සුරුවාරි මාර්ග 14600කට එහා ප්‍රමාණයක් අපි පාලනය කරනවා. අපි ඒ වැව් වල කියන්නේ බෙත්ම ක්‍රමයකට යන්න. ඒ කියන්නේ බෙත්ම ක්‍රමය කියන්නේ වැවේ සමහරට වැව යටතේ තියෙන කුඹුරු වක්කර 20ක් තියෙනවා නම් අපි මේ සැරේ අපි 10යි වැඩ කරන්න කියලා කන්න රැස්වීමේ තීන්දුවක් ගන්නවා. වී වගාව. අපි කියන්නේ ඉතුරු පහේ අතිරේක භෝගයකට යන්න. මේක ඉතාම වාසිදායකයි. මොකද ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරද්දී විශේෂයෙන්ම වී විතරක් තිබිලා බෑ, බත් විතරක් නෙවෙයි. අනිත් සියලු භෝග ගැන අපි කතා කරන්නට ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි වටිනාකම. ඇත්තටම වියලි කලාපේ වී අක්කරයක් වගා කරන්න අක්කර අඩි 4ක් යනවා. ඒ කියන්නේ අක්කරය අඩි 4ක ජල ධාරාවකින් පුරවන්න ඕන. ඒක තමයි අක්කර අඩි 4 කියන්නේ. ලීටර වලින් ගත්තොත් මම කියන්නේ මේක ගණනය කරලා නැහැ. අද අපි කවදාවත් හිතුවේ නැහැ වතුර බෝතලයක් අපිට සල්ලි දීලා ගන්න වෙයි කියලා. අපි විශ්වවිද්‍යාලවලදී අපි හිනා වෙනවා. වතුර කවදාවත් සල්ලි වලට ගන්න වෙන්නේ නැති වෙයි කියලා. මොකද මගේ යාළුවෙක් එක්ක අපි දීතලා ගියපු වෙලාවක ඒ යාළුවා කිව්වා මෙන්න මේ ඇල්ලෙන් වැටෙන වතුර කවදාරි අපිට බෝතල් කරන්න පුළුවන් වේද කියලා. එදා අපි හිනා වුණා. ඇත්තටම හිනා වුණා. නමුත් ලෝකේ වෙනත් රටවල් දැන් පිලිපීනි වගේ රටක් ගත්තොත් මගේ අධ්‍යාපන කටයුතු වල මම ගියා. ඒගොල්ලන් දෙන්නේ බැනලා දෙන්නේ. වතුර දෙන්නේ තමන්ගේ ලියද්දට බැනලා. යල කල්ලේ මේ බැනලා දෙන වතුර වලට ඒගොල්ලන් ගෙවන්න ඕන ගාන. හැබැයි වතුර ගෙවුවේ නැත්තම් බිල ගෙවුවේ නැත්තම් එතනගේ ජල ධාරාව නවත්තලා ඒ කල්ලෙට අපි දෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ඒ තත්ත්වය නෑ. මම හිතන්නේ මේක බොහොම දැවෙන ප්‍රශ්නයක්. ඔබතුමා කිව්වා වගේ ඇත්තටම දීර්ඝ කාලීනව මේකට පිළියමක් ඇවිල්ලා නැහැ. එහෙම ආවනම් මම හිතන්නේ වතුර පිළිබඳව අපේ ජනතාවට මීට වඩා අදහසක් එනවා.
ඒක කවදා හරි එනවා. මොකද සීමාකාරී සාධක මෙතුමි වගේ ඉඩම් වගේම ජලයේ සීමාකාරී. දැන් අපි ඔක්සිජන් ටැංකි පිටේ වැදගෙන යන රටවල් තියෙනවනේ. ඒ වගේ කවදා හරි කුඹුරේ වතුර ටිකක් බිලට ගන්න වෙනවා මේ යන විදිහට. එහෙම නැති වුණොත් අපිට මේක බොහෝ දීර්ඝ කාලීනව රැයන්න බැරි වෙයි. මොකද අපි සහනාධාරමත් යපෙන රටක් තවම වැවක් හදන්නවත් මම හිතන්නේ අපි දකිනවා දෙපාර්තමේන්තුව ගත්තොත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රජයේ ප්‍රතිපාදන සමගම අපිට විදේශ ආයතනවල ඒ කියන්නේ එක ව්‍යාපෘති වලින් තමයි බොහෝ මුදල් ලැබෙන්නේ. එහෙම දුවන රටක්. ඉතින් මේක මම හිතන්නේ හැමදාම අපිට කරන්න බෑ. මොකද දෙපයින් නැගිටිය යුතුයි අපි. මොකද අපි ගොවියා රජ කරන්න තමයි හැමෝම කතා කරන්නේ. නමුත් වර්තමානයේ වීවිල පිළිබඳව ලොකු ගැටලුවක් නැත්නම් අපිට වෙන්නේ ණයට රජ කරන්න වෙනවා. ගොවියා අපි රජ කරාට ඒ රජ කරලා තියෙන්නේ ආදාන අරගෙන ණය අරගෙන ණයට තමයි රජ කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි මේ ගැන දැන් ඉඳන් අපි හිතන්න මේ ගැන සාකච්ඡා කරන්න හෙට ඉඳන් වතුර වලට ටැක්ස් එකක් ගහන්න හෙට ඉඳන් වතුර වලට බිලක් කඩන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ලෝකේ යන විදියට එතෙන්ට අපි තල්ලු වුණොත් ඒකට අපි රටක් විදියට සූදානම්ද? ස්වයංපෝෂිත වෙනවා කියලා කියන්නේ අපි රට ඇතුලේ වවනවා කියලා කියන්නේ හුදෙක්ම පැලහිටවන එකෙන් එහාට ගිහිල්ලා අපි අපේ යන්ත්‍රෝපකරණ හදාගන්න, අපේ බීජ ටික හදාගන්න, ඉඩම් ප්‍රශ්න ටික නිරවුල් කරගන්න, අපේ හැම දෙයකම වටිනාකමක් ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදමුයි කියන එකයි මම හිතන්නේ අපි මේ අද සාකච්ඡාවේ ගේන්න හදන්නේ ශ්‍රාවකයන්ට. එහෙම නැත්නම් හිට ඉඳන් මේකට ටැක්ස් එකක් ගහන්න කියන එක නෙමෙයි. ඔව් ඒ වගේම තවත් ගැටලුවක් තියෙනවා. දැන් මේ ගැටලුව යොමු කරන්න තියෙන්නේ මට මේ ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමියට. මොකද මේ වගා කරන්න කියලා කිව්වට පස්සේ අපි දැක්කා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමුත් විවිධාකාරයේ ගොවි මහත්තුරු පාවිච්චි කළා කියලා උන්ට නීතිමය ගැටලු ඇතිවෙච්ච අවස්ථාවන් තියෙනවා. සමහර වෙලාවට දැන් වසර ගණනාවක් තිස්සේ කිසිදු වගාවක් නොකර මහා පරිමාණයේ මහා රූස්ස ගස් වැවිච්ච කැලෑ බවට පත්වෙච්ච කොටසුත් තියෙන්න පුළුවන් මේ ඇතුලේ. අපි වවනවා කියලා මේ පරිසරයේ තියෙන ගහකොළ කපා දැම්මොත් එහෙම දැන් අපි කතා කරා මේ වතුර කියන එකේ තියෙන වැදගත්කම කොච්චරක් වේද කෘෂි කර්මාන්තයේද කියලා. මේ වනාන්තර එලිපෙහෙලි කරලා වගා කරන්න ගියොත් එහෙම එහි මත වෙන ගැටලුව පිළිබඳව කතා කරොත් ඔබතුමිය. ඔව් මම හිතන්නේ ඒක මේ ඇත්තටම මේ පරිසරයත් එක්ක ගත්තාම ඊටාම සමතුලිතව යා යුතු ගමනක්. අපි දන්නවා අපේ විශේෂයෙන්ම කැලෑ ප්‍රමාණය යම්කිසි රටක තිබිය යුතු කැලෑ ප්‍රමාණය ඒවා નિયમિત දත්ත අද තියෙන්න ඕන දෙයක් ලෝක පරිසර සංවිධාන. ඒවත් එක්කම අපි දන්නවා අපිට කියලා තියෙනවා ඉස්සරහට කොහොමද අපේ කැලෑ ටික නඩත්තු කරන්න ඕනේ කියලා. මම හිතන්නේ අපි ඒ තැනට යන්නට ඕනේ වකවානුවක තමයි ඉන්නේ. එතකොට ඒ වගේමයි කැලෑබද ප්‍රදේශ අපි නඩත්තු කරනවා වගේම කැලෑ වවනවා වගේම පුද්ගලයෝ ජීවත් වෙන්නටත් අවශ්‍යයි. කොයිතනත් අවශ්‍යයි. ඉතින් මේක හරිම ගැටුම් සහගත තත්වයක්. නිලධාරීන් වන අපිට සමහරලාට අපිත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි දෙපාර්තමේන්තුවත් එක්කත් ගොවි පැත්තෙන් ඉඳගෙන අපි මේ තත්ත්වේ කතා කරනවා. ඒගොල්ලන් දෙන්දි කියන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ වනජීවීන් ආරක්ෂා කරගනිමින් අබේ භූමිය ආරක්ෂා කරමින් ඒ කැලෑබද ප්‍රදේශය ආරක්ෂා කළ යුතුමයි. ඒක පරිසර සංවේදී කලාපයක්. ඒ වගේමයි ඒක අංක 1 ඊළඟට තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙනවා ඒගොල්ලන්ගේ කැලෑ ටික ආරක්ෂා කරමින් මේ රටේ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරන්න. ඒ වගේමයි අපි රජයේ ඉඩම් කළමනාකරණය කිරීමේදී පුද්ගලයෝ එන්නේ අපි ළඟට. ගොවි මහතුරු අපි ළඟට එන්නේ. විවිධ මැසිවිලි නගනවා. අපි දන්නවා උණ ගහක් වුණත් මෝරනකොට එහා පැත්තට නැමෙනවා වගේ හිස්තැන තියෙන පැත්තට යනවා වගේ ගොවි මහතුරු ඉඩ තියෙන තැනට යනවා. ඉතින් මේ ගැටුම තියෙනවා. ඒගොල්ලන් එතෙන්දි බලන්නේ කෙසේ හෝ වගා කිරීම. ගහ මතක් වුණාට ගහ කපන්න සිද්ධ වෙලා කරගන්න අවස්ථා එනවා. එතකොට ගැටුමක් ඇති වෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක. සමහරට මේගොල්ලන්ගේ සමහර කොටසක් ඒගොල්ලන්ගේ ඉඩම් ඇතුලේ තියෙනවා. සමහර කොටසක් මෙහා පැත්තේ තියෙනවා. ගෙදරක වුණා. ওই වගේ ගැටුම් තියෙනවා. ඉතින් ඒ නිසා මේක දැන් අපි දීර්ඝ කාලයක් තිස්සේ දැකපු වැඩසටහනක්. සමහර ගොවි මහතුරු ඇවිල්ලා කියනවා මම අවුරුදු 30ක් මේක වගා කරනවා. හැබැයි ඔන්න අපිට ෆොරස්ට් එකෙන් හතුරු ඇවිල්ලා එපා කිව්වා කියලා. ඔබතුමාලට එනවා ওই ප්‍රශ්නේ. මාධ්‍ය තුලින් මේවා කතා කරනවා. හොඳ එකක් තමයි මාධ්‍ය කතා කරන එක මේ වගේ තත්ත්වයක් අතර අවබෝධ වෙන එක. ඒ නිසා අපේ සහෝදර ආයතනයේ අපි එකම අමාත්‍යාංශයක ඉන්නේ. කැබිනට් ඇමතුමා ගත්තොත් වනජීවි වන සම්පත් පරිසර ඉඩම් එකට යන්නේ හොඳම අවස්ථාව මේක. එක වේදිකාවක අපි එකතු වෙනවා. සා අපේ සහෝදර වන සංරක්ෂණ ජෙනරාල්තුමා, වනදිව්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඉඩම් මම ඉන්නවා ඉඩම් පරිහරණ අමාත්‍යාංශ ලේකම් ඔය ඔක්කොම එකට ඉන්නකොට අපි එකට කතා කරන ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි දැන් බැලුවා ඇත්තටම ඉස්සර තිබුණේ කැලෑ වර්ග 3ක් තිබුණා. වන සංරක්ෂක යටතේ තියෙන ඒවා. ඒ වගේම වනජීවි සහ දිසාපති කියලා තමයි කිව්වේ. මොකද ඉස්සර ප්‍රාදේශීය ලේකම් වෙනකොට දිසාපතිතුමා තමයි ඒක මේවා කරේ. අවශේෂ කැලෑ. ඉතින් අපි එක එක අවස්ථාවල එක එක තීන්දුව ගන්නවා. අවශේෂ කැලෑ කළමනාකරණේ ෆොරස්ට් එකට බාර දීලා තිබුණා. ඒ කියන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. ඉතින්
ඉතින් මෙන්න මේක යනකොට දැන් අපි හඳුනා ගන්නවා මේ කාලේ අතරම පහුගිය කාලේ ඉඳන්ම අවශේෂ කැලෑ යටතේ තියෙන්නේ මොනවද? ගොවීන් පරිහරණය කරන ඉඩම් මොනවද කියලා. වන සංරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන කොහොමද ඉදිරියට යන්නේ කියලා කතා කරනවා. හැබැයි වන ජීවි දෙපාර්තමේන්තුව යටතේ තියෙන දේවල් වන ජීවි නම් පනත යටතේ තියෙන එක තමයි ඒවා අපිට එහෙම ආපහු නැවත ගොවි ජනතාවට දෙන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම දෙන ක්‍රමවේද නැහැ, දුර්ලභයි ඒක. ඒ නිසා සමහර කොටස් තියෙනවා වන ජීවි පනත යටතේ තියෙනවා. ඔවුන්ගේ කලාපයේ තියෙනකොට ඔවුන්ගේ නීති රීති පද්ධතියක් තුළ එතන සින්නක්කර ඉඩම් තියෙන්නත් පුළුවන්, රජ ඉඩම් තියෙන්නත් පුළුවන්. ගොවි ජනතාවක් තියෙන්න පුළුවන්. ඒවට නීති රීති තියෙනවා. මේවා අපි ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා සම්බන්ධීකරණයේ යා යුතුයි. මම දකින දේ තමයි ඊටාම කාලෝචිත මාතෘකාව sannivedanaye සරල විය යුතුයි. sannivedana gap එක නැති කරගත යුතුයි අපි. පහලට යන්න ඕනේ පණිවිඩේ. එකට යන්න ඕනේ අතරමැදියකින් යන්නේ නැතුව. ගොඩක් වෙලාවට අපි මේ දරන මතය සමහරට ගොවි ජනතාවට සම්ප්‍රේෂණය වෙන්නේ වෙන විදිහකට. දැන් මම කියන්නේ අපේ රජයේ නිලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා මේ වර්තමාන සමාජය තුළ sannivedanaya. පුද්ගලයාට අවශ්‍ය sannivedanaya අපි කළ යුතුයි. ඔන්න මෙහෙම කිව්වා කරන්න අපි නෙමෙයි ඉහලින් ආවේ. එහෙම කියන්න අපිට බෑ. හොඳයි. මේ සාකච්ඡාව ඉදිරියට යන්න අපිට කෙටි විරාමයකට යන්න තියෙනවා. මතක් කරන්නම් ඔබට මේ සාකච්ඡාව වීඩියෝ බලන්නත් පුළුවන් net fm බැලුම්ගල Facebook පිටුවෙන්, ඒ වගේම net fm on air Facebook පිටුවෙන්, රසික ජයකොඩි සහ මිලින්ද රාජපක්ෂ Facebook ගිණුම් වලින් මේ වැඩසටහන සජීවීව නරඹන්න සහ ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපි මැදිරි දුරකථන අංකයත් මතක් කරන්නම් 0112555363 අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඉක්මනින් එනවා. නැවතත් අපේ සාකච්ඡාව සමග ආහාර සුරක්ෂිතතාව සහ අලුත් අභියෝග කියන මාතෘකාව ඔස්සේ අපිට දුරකථනයෙන් ඉන්නව කතා කරන්න පුලත් සිංහල ප්‍රදේශයෙන් නිහාල් මහත්මයා. අයබෝවන්. අයබෝවන් මහත්මයා. මම කුලියට ඉන්නේ උත්පත්තියෙන්. අද ගොවිතැන් කරලා හොඳ පුරුද්ද තියෙනවා. මම ඇවිල්ලා සිටියේ කාලය. දැන් මට ගොවිතැන් කරන්න දෙයක් නැහැ. එහෙනම් මට මේ ගොවිතැන් කරන්න ඉඩමක් ලබා ගන්න පුළුවන් කියලා දැනගන්න තමයි මම කතා කරන්නේ. හොඳයි. එතුමායි ගැටලුව වෙන්නේ එතුමා ගොවිතැන් කරන්න කැමති, ගොවිතැන් කරන්න ඉඩක් නැහැ. ඒ ඉඩ ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියලා. ඔව් අපි මං හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් එතුමා ඉල්ලන්නේ. මං එතුමාට දන්න විදිහට කෑගල්ල දිස්ත්‍රික්කයේ මං හිතන්නේ රජයේ ඉඩම් සීමා සහිතයි. නෑ බුලත් සිංහල ප්‍රදේශයෙන් කතා කරන්නේ. සිංහලනේ. කළුතර දිස්ත්‍රික්කයේ. කළුතර දිස්ත්‍රික්කයේ සීමා සහිතයි. හැබැයි මම දන්න විදිහට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අපේ සහෝදර ආයතනය වෙන එහෙ තියෙනවා. එහෙම නැත්නම් ඔබතුමාගේ අපේක්ෂාව මොකක්ද කියන එක අපිට දැනුම් දෙන්න. මේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට අපි කළුතර දිස්ත්‍රික්කයේත් මේ දවස්වල අපි හඳුනා ගන්නවා වගා කළ හැකි රජයේ ඉඩම් මොනවද තියෙන්නේ කියලා. ඒ අවස්ථාවට මෙතුමාවත් ඇතුළත් කරගන්න පුළුවන්. ඉදිරියේදී අපි සාමාන්‍යයෙන් අපි කවදාත් ඉඩම් බෙදා දීම් කරන නිසා වගා වැඩසටහනක් විදියට අපි හඳුනා ගන්නවා කොයි ප්‍රදේශයේද කරන්න ඕන කියලා. වැඩිපුර නම් අපි දැනට හඳුනා ගැනීමේදී ඔබ දන්නවා හැමෝම රජයේ ඉඩම් බහුලව තියෙන්නේ වියලි දේශකණයක් තියෙන උතුරු මැද පළාතේ, ඒ වගේම වායම පළාතේ සහ අනික් පැත්තෙන් ඌව පළාතේ වගේ බස්නාහිර පළාතේ බොහොම අඩුයි ඉඩම් තියෙන එක. සමහරට ඔතුමා අඳුනගෙන තියෙන්නත් පුළුවන් ඉඩම් තියෙනවා මේ පැතිවල කියලා. ඔබ ඉල්ලීම ඉදිරිපත් කරන්න අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හරහා හොයලා බලන්නම්. එතුමාට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න වගා වැඩසටහනක් විදිහට ඉදිරියට යන්න ක්‍රමවේදයක් හදලා දෙන්න. හොඳයි. දැන් මගේ ඊළඟ ගැටලුව තමයි මම පොඩ්ඩක් සාකච්ඡාව නැවත වතාවක් අරගෙන යනවා අපේ ගොවි ජන සංවර්ධන සහකාර කොමසාරිස්තුමාට. දැන් සමහර කාලවලට වට්ටක්ක තමයි හැමතැනකම තියෙන්නේ. සමහර කාලයකට මාළු මිරිස්ම තමයි හැමතැනකම තියෙන්නේ. ඒතකොට කළමනාකරණය කිරීමකින් තොරව අපේ ගොවි මහත්තුරු වගා කරන්න පෙළඹෙනවා. ඒ වගේම බීජ තෝරා ගැනීමේදී විවිධ කතා බහ තියෙනවා විදේශ රටවලින් ගෙන්නපු මේ දෙමුහුන් කරන ලද බීජ පැල කරොත් එහෙම වෙනම කාරණාවක් සහ දේශීය බීජ රැක ගන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක දැන් තවත් ප්‍රශ්නයක් තමයි විවිධ මේ පලිබෝධ උදුරු ඇති වෙනවා. දැන් මේ දවස්වල පළගෙටියාගේ උදුරක් පිළිබඳව සාකච්ඡා වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න සමස්තයෙන් මෙන්න මේ ගොවි මහත්මයාට නේද? විශේෂයෙන්ම අපේ දෙපාර්තමේන්තුව ගත්තොත් ග්‍රාමීය මට්ටමේ නිලධාරියෙක් කියන දෙපාර්තමේන්තුව. විශේෂයෙන්ම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර කියලා නිලධාරිවරයෙක් ගමේ ඉන්නවා. ඒත් එකම දිස්ත්‍රික් කාර්යාලය 25ක් තුල ගොවි ජන සේවා මධ්‍යස්ථාන 562ක් තියෙනවා ලංකාව පුරා විහිදිලා. එතෙන්දී ඔබතුමා අහපු ප්‍රශ්න වලින් මම පළවෙනි එකට උත්තරයක් දෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ බීජ වර්ග. අද ලංකාව ගත්තොත් 100ට මම හිතන්නේ 60කට එහා තියෙන්නේ දෙමුහුන් බීජ. ඒ කියන්නේ බීජ වගා කරලා දෙවෙනි තුන්වෙනි පරම්පරාවක් අපිට හිතා ගන්න බෑ. ඒ වගේම තමයි වී වර්ග ගත්තාම වී වර්ග නම් අපේ ලංකාවේ අපි ජනනය කරන ඒවා. විශේෂයෙන්ම බීජ වැඩේට අපි
ළඟදිම ආරම්භ කරා සෞභාග්‍ය ගොවිජන බීජ බැංකුව කියලා. ගොවිජන සේවා මධ්‍යස්ථාන 563ම ලංකාවේ මේ කාලේ තමයි අපි පටන් ගත්තේ. ගොවීන් ළඟ තියෙන සම්ප්‍රදායික බීජ වර්ග. මම හිතන්නේ ගත්තොත් කොල්ලු බණ්ඩක්ක අපි ඇද්දල බණ්ඩක්ක කියලා විශේෂ බණ්ඩක් වර්ගයක් මේ දවස්වල හොයාගත්තා ඒ තුල. ඒ අනුව අපි පටන් ගත්ත වැඩසටහනක් ඒ ගොවීන් ළඟ තියෙන සම්ප්‍රදායික බීජ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපි පිහිටවපු ගොවිජන බීජ බැංකුවට සල්ලි වලට අරගෙන වගා කරන්න කැමති ගොවීන් තෝරාගෙන උන්ට දෙනවා අපි කියමු ග්‍රෑම් 10ක් දුන්නොත් ඔහු අපිට ඊළඟ සැරේ ග්‍රෑම් 10ක එක ග්‍රෑම් 20ක් දෙන්න ඕනේ ගොවිජන බීජ බැංකුවට. ඊට වඩා බීජ තියෙනවා උහුලඟ අපි විලදී ගන්නවා. මෙන්න මේ ක්‍රමයේ තුල අපි දේශීය බීජ වර්ග ප්‍රචලිත කිරීමේ වැඩසටහන අපි ආරම්භ කළා. මේක හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා දැනට විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට ලංකාව පුරාම. කොළඹ දිස්ත්‍රික්කයේ ගද්දී අපිට යම් අඩුවක් තියෙනවා. මේක මම හිතන්නේ තව කල්ල 3-4ක් යද්දී අපිට දේශීය බීජ වර්ග පිළිබඳව අපිට ගැටලු නැති වෙයි. ඒත් එක්කම දෙවෙනි පියවර විදිහට අපි රාජාංගයේ විශේෂ ගොවිජන සේවා බල ප්‍රදේශය ඒකාබද්ධ කරලා අපි අක්කර 10000 ඉලක්කයක් තමයි අපි ඉලක්ක කළේ. නමුත් මේ වන විට අක්කර 3800කට ආසන්න ප්‍රමාණයක සම්ප්‍රදායික වී වටදැල් කහවණු මෙන්න මේ බීජ වර්ග අපි ගොවීන් අතරේ බෙදා දීලා වගා කරමින් යනවා. ඒ තුල විශේෂ පිබිදීමක් තියෙනවා. දැන් දිස්ත්‍රික් 5ක් අපේ ගිල්ලනවා මේ වෙනකොට විශේෂයෙන්ම ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම මේ දිස්ත්‍රික් සමග ඒකාබද්ධ වෙනවා. මේකට අපිට සහයෝගය දෙනවා රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය. පුහුණු මැදිහත් වීම දෙනවා අපිට වෛද්‍යවරු තමයි ගිහිල්ලා දේශන පවත්වන්නේ අපිත් එක්ක ඒකාබද්ධ වෙලා. මේක හොඳ ප්‍රවේශයක්. ඒත් එක්කම ඉදිරියේදී මේ බීජ බැංකුවේ සංරක්ෂණය කරන බීජ වර්ග රජයේ බීජ පනත ක්‍රියාත්මක කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේක සමග ගැටීමක් නැතුව ඒ කියන්නේ ඒගොල්ලෝ ලියාපදිංචි කරමින් ප්‍රචලිත කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. විශේෂයෙන්ම දෙපාර්තමේන්තුවේ තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 පුරාම මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ අපිට තියෙන දේශීය බීජ වර්ගවල හිගය පියවා ගැනීමේ හැකියාව ලැබෙයි අපිට තව අවම වශයෙන් කන්න 4ක්වත් මේ සඳහා ගත වී මොකද අපි මේ පියවර තැබුවා පමණයි මේකට විවිධ අභියෝග බාධක එන්න පුළුවන් අපිට ඒ සඳහා මේ පියවර ගන්නවා. ඒත් එක්කම ඔබතුමා අවසාන වශයෙන් ප්‍රශ්නයක් ආවා මේ උවදුරු පිළිබඳව. අපිට එක කාලයක් ආවා සේනා දලපුවා. ඊට පස්සේ දැන් පළගැටි විශේෂයක් විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රදේශයේ මම දැක්ක අමාත්‍ය වලින්. මේ සඳහා විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ සහෝදර ආයතනය ඒ සමග ඒකාබද්ධ වෙන අපේ ගමේ නිලධාරීන් කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර නිලධාරියත් එක්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරයා මොකද ගොවිජන සේවා මධ්‍යස්ථානය ගත්තාම ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒ වහලයට ඉන්න ඔය හැම නිලධාරියෙක්ම පොල් සංවර්ධන නිලධාරී, කජු සංවර්ධන, තල් කෘෂිකර්ම උපදේශක, බහුවාර්ෂික මොකද සංවර්ධන නිලධාරී මේ බොහොම සහෝදරයෙක් විදියට යන්නේ. ඊට ග්‍රාමීය වශයෙන් ඔය වගේ උදුරක් ආපුවම හිතන අපි ඒකාබද්ධ වෙලා මේ වැඩසටහන අපි මුහුණ දෙනවා. මම හිතන්නේ මේක බොහෝ වසංගත තත්වයකට යන්නේ නැති මොකද සේනා දළමුවත් අපි මර්ධනය කරලා අපි හිතුවේ බඩේරුග අය මිනිස්සු වවන්න නැති වෙයි කියලා. නමුත් දැනට බඩේරුග වගාව ක්‍රියාත්මක වෙනවා. මේකත් අපිට ඒ අභියෝගේ මුහුණ දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා. විශේෂයෙන්ම ගරු කෘෂිකර්ම මහත්තුමා සහ ලේකම්තුමන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඔවුන්ගේ ආශිර්වාදය සහ අපේ නිලධාරීන්ගේ දායකත්වය තුළ මේ වැඩසටහන අපිට ජය ගන්න පුළුවන් වෙයි. දැන් ඔබතුමා කතා කරපු කාරණය මම මෙතුමියගේ විශේෂ ශාස්ත්‍රයට බද්ධ කරන්නම්. මේක ගොවියෝ කොහොමද දකින්නේ කියලා මේ ප්‍රශ්නය. දැන් ගොවියන්ගේ පැත්තෙන් භූමියට ගියාම තියෙන ගැටලුව තමයි ඉඩම් එක වගා කරන ඉඩමක් ගත්තාම මේ ඉඩමේ එක කොටසක් අයිති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ ඉඩමෙම තව කොටසක් අයිති මේ ඉඩම් ප්‍රතිසංස්කරණයකට. ඒකෙම තව කොටසක් අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතකොට ගොවියෝ දන්නේ නැහැ මේ අයිතිය සම්බන්ධයෙන් කාටද මේවා තියෙන්නේ, කාටද මේවා අයිති. ඒවට කිසිම ඔප්පු කරන්න ලියකියවිලි නැහැ. ඒ නිසාම පරම්පරාවෙන් පරම්පරාවට මේ ප්‍රශ්නත් උරුම වෙනවා. එතකොට ඒ වගේ ගැටලුකාරී තත්වයක් මැද්දේ කොහොමද ඔබතුමන්ලා ගොවියන්ට ආත්ම විශ්වාසය දෙන්නේ තව වගා කරන්න කියලා? කොහොමද මේ ගොවියන්ට දැන් මේ ප්‍රශ්න අවුරුදු නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් 80ක් තිස්සේ ගමන් කරපු ප්‍රශ්න අපිට තේරෙනවා අවුරුදු 5ක් 10ක විසඳන්න අමාරුයි කියලා. කොහොමද රටේ කෘෂිකර්මය පවතින්න එපායි? එතකොට කොහොමද මේ විශ්වාසය ගොවියන්ට ලබා දෙන්නේ මේ ප්‍රශ්න තියෙද්දි? ඔය විශේෂයෙන්ම කොමසාරිස්තුමිය මම හිතන්නේ කතා කළා විශේෂ තාක්ෂණ ක්‍රමවේදත් එක්ක මේ ඉඩම් පිළිබඳව ගැටලු විසඳන්න. මම හිතන්නේ අපි ඉන්නෙත් එතන. මොකද ගොවියා කියන තැනත්තා ආයතන 10කට 12කට යන්න අවශ්‍යතාවයක් නැහැ තමන්ගේ ඉඩමේ ප්‍රශ්නේ විසඳා ගන්න.
ඔහුට තියෙන ඉඩමේ ඔහුගේ හැකියාව තමයි වගා කිරීම. වගා කරද්දී අපි දැකපු දෙයක් තමයි ඉඩමේ අයිතිය පිළිබඳව එච්චර සැලකුවේ නැතත් අපි දන්නවා මේ ඉඩමේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා. විශේෂයෙන්ම රජයේ රක්ෂිත වලට පොහොර ලබා දීමේදී අපි ගැටලු අපිට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම උතුමාගේ වගේ වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමහර ඉඩම් වෙන් කරද්දී සමහර අවස්ථාවලදී වැව ගිහිල්ලා තියෙනවා ඒ වනජීවි භූමිය තුලට. හැබැයි ඔහුගේ කුඹුරු ටික වෙනත් ප්‍රදේශයකට ඇවිල්ලා තියෙනවා. මේ වගේ ගැටලු තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක අපි ඒකාබද්ධ ප්‍රවේශයක් යන්න ඕනේ. මොකද මේක අපිට දෙපාර්තමේන්තු විදියට තනියම යන්න බෑ. මෙතුමිය හොඳ ප්‍රවේශයකට ආවා. අපි සහෝදර ආයතන සියලුම ශේෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඉන්නවා. මේ නිලධාරීන් එක්ක ඒකාබද්ධ ප්‍රවේශයකට යන්න ඕනේ. හැබැයි අර අපි දකින එක දෙයක් තමයි මේවා මේ ගම් මට්ටමට යද්දී ගොවින් දැනුවත් වෙලා නැහැ. විශේෂයෙන්ම මාධ්‍යයක් විදිහට ඔබතුමාලා මේ දරන උත්සාහය පිළිබඳව අපි දැඩි ස්තුතියක් පුද කරනවා. මොකද අහිංසක මිනිස්සුන්ගේ ගැටලුවක් පිළිබඳව හිතන්නේ කාලෝචිත මාතෘකාවක විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයක් තුළ රට අභියෝගයක් තියදී තමයි අභියෝග තුළ තමයි අපිට අවස්ථාව ඇවිල්ලා තියෙන හැමදාම. මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට අපිට විසඳීමක් ලබා දෙන්න. දැන් ඉඩම් කොමසාරිස්තුමියනි මේ පොඩි අපේ සමාජයේ යම්කිසි මතයක් දේශපාලනික අදහසක් විදිහට තමයි මේක පේන්න තියෙන්නේ. මතයක් හැදිලා තියෙනවා මේ ඉඩම් වල අයිතිය රජයේ මොන ආයතන වලටද අයිති කාටද අයිති කියන එක ඩිජිටලයිස් කරොත්, එහෙම නැත්නම් ලේඛනගත කරොත්, එහෙම නැත්නම් මේක මේ ලේඛනගත කරලා මේ ඉන්ෆර්මේෂන් ටු රයිට්ස් යටතේ වගේ අවේලබල් කරොත් මේ රටේ ආරක්ෂාවට හානියක් වෙයි කියලා. රටේ මේ නිදහසට ස්වාධීනත්වයට හානියක් වෙයි. මේවා මේ ඩිජිටලි තිබුණු පලියට, මේ ලේඛනය සකස් කළ පලියට, ඉඩම් ගැන අයිතිය ගැන හොයා බැලුව පලියට පිටරට කුමන්ත්‍රණයක් කරලා මේ ඉඩම් අත්පත් කරගන්න වෙයි, පුළුවන් වෙයි. එහෙම නැත්නම් විදේශිකයෝ ඇවිල්ලා මේ ඉඩම් මිලදී අරගෙන රටේ ස්වදේශිකයන්ට තියෙන ඉඩම් ටික නැති වෙයි. මේ ආණ්ඩුවට තියෙන ඉඩම් තවත් පිරිසක් බලහත්කාරයෙන් පැහැරගන්න කියලා පොඩි මතයක් හැදිලා තියෙනවා. මේ අපි අද උදේ අපේ වැඩසටහනෙත් LRC ගේ චෙයාමන් කතා කරද්දී දුරකථනයෙන් කතා කරපු මහත්මයෙක් කිව්වා දේශප්‍රේමීන් විදිහට මේ ඉඩම් ලයිස්තු ගත කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මේ මොකද්ද මේකේ තියෙන විද්‍යාත්මක, දැන් ඔබතුමිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ඉඳලා මේ රාජ්‍ය සේවයේ මුළු වපසරියම ඇවිදලා තියෙන ඉන්න මේක ගැන මේ උඩින් ඇවිල්ලා මේකට බහැලා නෙමෙයි. මේ ඔබතුමිය දන්නවා මේ පල්ලෙහැම ඉඩම් අයිතිය තියෙන රාජ්‍ය ආයතනෙ ඉඳලා දැන් උඩම ඉඩම් අයිතිය තියෙන රාජ්‍ය ආයතනෙ දක්වා මේ ගමන ඔබතුමිය ඇවිල්ලා තියෙනවා. මේක ඇත්තද මේ විදිහට විද්‍යාත්මකව තාක්ෂණික ඉඩම් අයිතිය ලේඛනයේ හදලා මේක හරියට ක්‍රමවත් වැඩපිළිවෙලකට ගෙනාවොත් කාටරි ඇවිල්ලා අපේ ඉඩම් ටික පැහැර ගන්න පුළුවන් වෙයිද? නෑ, ඒක මං හිතන්නේ ඔය මේ මම මුලිනුත් කීවේ එකයි. ඔබතුමා කියන ප්‍රශ්න, ඔබතුමා ඔය කියන කතාවත් අර පුද්ගලයෙක් අහන ප්‍රශ්නෙත් අතර තියෙනවා යම්කිසි පැතිකඩවල් කීපයක්. උදාහරණයක් විදිහට ගත්තොත් මම ඒක තමයි කියන්නේ මේ sannivedanaya. මම හිතන්නේ මාධ්‍ය ආයතනයක් විදිහට මම ඇත්තටම net FM මගේ කරනවා. යටි මාධ්‍ය ආයතනයක් විදිහට මාධ්‍ය වෙන්න ඕනෙත් අපි කියන්න ඕනෙත් මේ sannivedanaya තමයි ඉතා වැදගත්. හැම ප්‍රශ්නයකටම එන්නේ තෝකනේ. භාෂාව සහ sannivedanaya නේ. එන කොටා ගන්න, ගහමර ගන්න, යුද්ධ කරන්නේ අපි ඔක්කොම මේ භාෂාවත් එක්ක අකුරු ටිකත් එක්ක එන මේ sannivedanaya කියන එකත් එක්ක තමයි එන්නේ. ඉතින් මේක ඔය එක එක දේවල් පටලවගෙන අන්තිමට ඔය කියන්නේ දැන් ගොඩාක් ප්‍රශ්න පටලවගෙන අපි කතා කරන්නේ. අපිට යම්කිසි තීරණයක් ගන්න මේ රටේ සංවර්ධනය ගැන තීරණයක් ගන්න අපිට අවශ්‍ය තොරතුරු ටික තියෙන්න ඕනේ. නැත්නම් ආයතන වලට යන්න බෑ. එතකොට මේ තොරතුරු හොයන එක කාලීනව වෙනස් වෙනවා. එදා ජනගහනය නෙමෙයි අද ඉන්නේ. දැන් එදා 1897 නෙමේ මුඩුපින් පනත ඇවිල්ලා රජේ ඉඩම් වෙන්ගුනේ. එදා ඉංග්‍රීසි ජාතිකින්ට ඕනේ වුණා වැවිලි ආර්ථිකය ගොඩ නගන්න. ඒතර ඒගොල්ලන්ට ඕනේ වුණා කෝ ඉඩම්. රජ කාලේ ඉඳන් අර කොළ කෑලි වලින් සන්නස්පිති ආපුවානේ තියෙන්නේ. ඒ කාලේ රජතුමාට අග බැල මෙහෙකම් කරපු අයට පැවරීම කළා. රජතුමාට අකුරු ලියන්න බැරි වුණත් ශ්‍රී කියලා දැම්මා කියන්නේ පැවරුවා කියනවා. සන්නස පටන් ගන්න ශ්‍රී අකුරෙන්. නේ? ශ්‍රී අකුරෙන් පටන් ගන්නකොටම දන්නවා දුන්නා කියලා. එහෙමනේ ගියේ. ඊට පස්සේ අර ඉඩම් හොයාගන්නනේ මුඩුබිම් පනත ඇවිල්ලා කිව්වා කොළ කෑලි තියන අය එන්න. කොළ කෑලි නැති ඔක්කොම රජ ඉඩම්. ඒ වගේ දැන් ඒ දත්ත පද්ධතියක් හදාගත්තේ ඒකනේ. තෝම්බල් එක හැදුවානේ. නේ? ඒවා හදලා ඒගොල්ලන් අපි වගේ නෙමෙයි ඒ කාලේ කළා හරියට ඒක. ටිකයි තිබුණේ. ඒ ටික නේද? තෝම්බු හදලා ඉවරලා ඒකේ ලිව්වා. නිකන් නෙමෙයි. ශ්‍රේෂ්ඨ තත්වෙත් ලිව්වා. එහෙමයි ලිව්වේ. ඉතින් අද වෙනකොට මේක විවිධ පරිපාලන රටා තුල විවිධ දෙපාර්තමේන්තු ආයතනවල වෙන්වීමත් සමග නිලධාරීන්ගේ පැත්තෙන් ඒ තොරතුරු ටික ඉදිරියට ගලාගෙන යන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් ප්‍රතිපත්තිමේ වශයෙන් තීරුම් අරන් තියෙනවා. විශේෂයෙන්ම අපිට රටේ ප්‍රධාන නායකත්වයේ එතුමාට තමයි අවසාන ඉඩම් විශ්ය පැවරෙන්නේ.
එතුමා කියලා තියෙනෙත් මේ දත්ත පද්ධතිය හරියට තියෙන්න අවශ්‍යයි කියලා. ඒතර ඒක අපිට අවශ්‍යයි රටේ තීරණ ගන්න. දැන් අපිට ඕනේ කියලා කිව්වොත් මහා පරිමාණ කුෂිකාර්මික ව්‍යාපෘතියක් කරන්න ඕනේ උතුරු මැද ප්‍රදේශයෙන් මට හොයලා දෙන්න කියන ඉඩම් ටිකක්. රටේ සංවර්ධනය වේගවත් කරනවා නම් ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ කාර්යභාරය තමයි ඒකට දල විස්තරයක් හරි මට දෙන්න තියෙන ඕනේ එකවරම. භූමියේ තත්ත්වෙත් එක්ක. ඔන්න එහෙම නැතුව මම දුන්න ගමන් ඔන්න වෙන ආයතනකින් කියනවා මේක අපි සතුයි. ගොවියෝ ටිකක් කියනවා අපි වවනවා. මේක අපේ මෙන්න සින්නක් කර ඔප්පුව අපේ මුත්තට තිබුණා. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා ඉඩම් දත්ත පද්ධතියක් තිබිය යුතුයි. හරිද? ඒක පරිහරණය කරන විදිය තමයි අපි අවබෝධ කරගත යුත්තේ. ඒක තමයි මම කියන්නේ මේක sannivedana ගැටලුවක්. එතුමා කියපු එකත් මම බැහැර කරන්නේ නැහැ. ඔබතුමා කියපු එක මම බැහැර කරන්නේත් නැහැ ඒ නිසා. අපි සීර්සියක් මම පිළිගන්නෙත් නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ඒකයි අවබෝධ කරගත යුතුයි. මම කියන්නේ අපි හරි වචන පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ බෝල නෙමෙයි. දැන් අපි එහෙම තමයි වෙලා තියෙන්නේ හැමදාම. නේද? අධීක්ෂණය කියලා කියනවා. එහෙම කිව්වට හරියන්නේ නැහනේ. අපි දානවා ව්‍යාපෘති වාර්තාවක් හදලා අධීක්ෂණේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් කියලා. එහෙම බෑ. මොකක්ද අධීක්ෂණේ කියන්නේ? ස්කෑන් වෙන්න, සියුම් වෙන්න ඕනේ දැන්. ඒ කාලේ ඇවිල්ලා තියෙන්නේ. අද දියුණුයි ලෝකේ. විශ්ව ලෝකයක අපි ඉන්නවනම් අපි යන්න ඕනේ කොටස් වෙලා. නේ? සැලසුම් හදන කොටත් එහෙමයි. ඉතින් මම කියන්නේ මේකයි. අවබෝධ කරගන්නට අවශ්‍යයි. රටේ ප්‍රතිපත්තිමේ තීරණ අරගෙන රටේ අද අපි හිතුවේ නෑනේ අපිට ෆේස් මාස්ක් එකක් දාගෙන එළියට යන්න වෙයි කියලා. ඔව්. නේ? අපි දන්නේ නැහැ තව රෝගයක් ඇවිල්ලා අපිට ඔළුවත් වහගෙන දණ්ඩත් වහගෙන යනවා. කොහොමද යන්න වෙන්නේ කියන එක. ඉතින් එහෙමනම් ඒ කාලීන අවශ්‍යතාවෙනුත් එක්ක තීරණ ගන්න වෙන්න ඕන ෂණිකව. ෂණිකව තීරණ ගන්නට නම් තොරතුරු අවශ්‍යයි. දත්ත තියෙන්න ඕනේ. නැතුව යන්න බෑ. දැන් අපි රෝගියෙක් හොයාගන්න කොටත් මම හිතන්නේ විශාල වෙහෙසක් දරන්නේ දැන් අපේ ආරක්ෂක අංශෙම ගිහිල්ලා ඒගොල්ලන්ගේ හිස්ටරි හොයාගෙන යන්න. ඔව්. අපේ තියෙනවනේ න්‍යාය ධර්ම වලත් තියෙනවා හේතු අහනකොට වයි 5ක් 6ක් එහාට යනකොට හේතු එනවා කියලා. ඒකට තොරතුරු ඕනේ. නිසා මම කියන්නේ මේ තොරතුරු පද්ධතිය අවශ්‍යයි. හැබැයි ඒවා පරිහරණය කරන්නටත් ප්‍රතිපත්ති අවශ්‍යයි. නීතිත් ඕනේ. එතකොට මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒතර එතුමාට උත්තරයක් දෙන්න තියෙන්නේ ඒ විදිහටමයි. ඔබතුමාටත් ඕනේ අපිට ඕනේ වෙනවා. දැන් මගෙන් ඇහුවොත්. දැන් අර පුද්ගලයා මගෙන් ඇහුවා කළුතර. මං ගාව තිබ්බනම් ශනිකව. ඔබතුමා කැමතිද? බුලත් සිංහල නැහැ. මෙන්න අහවල් කොට්ටාශයෙන් මෙන්න මේ වගේ ඉඩමක් තියෙනවා. ව්‍යාපෘති වාර්තාවක් එක්ක අපි හම්බෙන්න එන්න. ඒකට තොරතුරු ඕනේ. තියෙන තොරතුරු විධිමත් ආකාරයට නීත්‍යානුකූලව නියම විදිහට කණ්ඩායමක් කියන්නේ හොඳ ටීම් එකක් එක්ක නිවැරදි නායකත්වයක් එක්ක පරිහරණය කරනවා නම් තොරතුරු ඕනේ. සහ බය වෙන්න ඕනෙත් නෑ. නෑ. ඒකට රජයේ ප්‍රතිපත්ති තීරණ තියෙනවා. හැබැයි ඒවා හරි විනිවිදභාවයේ තියෙන්නට ඕනේ. ඒවා ප්‍රතිපත්ති මම හිතන්නේ දැනට ඒක ගුණ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ අවසාන වශයෙන් ඉඩම් සම්බන්ධයෙන් බලධාරීත්වයේ තියෙන ජනාධිපති ලේකම් කාර්ය අධිකාරි ජනාධිපතිතුමත් එක්ක ඉඩම් විශේෂ භාර ඇමතුමා විශේෂ වර්තමාන ඉඩම් ඇමතුමත් එහෙමයි සෙම් චන්සන ඇමතුමත් එහෙමයි ඉඩම් ලේකම්තුමා සියලුම ආයතන විශේෂයෙන්ම ආර්ථික පුනර්ජීවන කමිටුවෙන් මම ගොඩක් ගන්න වැදගත්ම දේ තමයි ඒ ඒකාබද්ධතාවය. ඒ සභාපතිතුමා අපට දෙන දේ අපි එතෙන්දි මේ සහෝදරත්වයෙන් තමයි එකතු වෙන්නේ. ඒකත් එක්ක මේ දත්ත පද්ධතිය. දැන් අපිට එහෙමම දෙන්න පුළුවන් මෙන්න අපි දීපු දීමනාපත්‍ර ටික කුඹුරු වලට. ඔව්. අපි එහෙම ඩේටාබේස් එක මෙහාට මාරු කරන්න පුළුවන්. ඒතර මෙතුමාලට පුළුවන් ඒක කළමනාකරණය කරගන්න. ඒ නිසා මම හිතන්නේ මේ sannivedanaya කියන වචනේත් සරල දරනඩු වැඩි ගොවියට. කියලා දෙන එක මේක දැනුවත් කරන එක. ඔවුන්ට කියලා දෙන එක මොකද්ද කියන එක දැනුවත් කරනවා නම් මෙච්චර කාලයක් අපි දැනුවත් කරා නම් දැනුවත් වෙන්න ඕනේ. නේ? ඉතින් ඒ නිසා මේක අපිට කියන්න මම හිතන්නේ මම ඉල්ලත් ගන්නවා විනාඩි 5ක් 6ක් පසු ඊළඟ සැරේ හරි අපි ගොවි මහතුරුන්ට මේ කියන්නේ පහුගිය දෙසැම්බර් ජනවාරි ඉඳන් විතර කතා කළා මාර්තු විතර වෙනකන් ගොවි මංගාවට එන ගොවි ජනතාවටත් ඒ වගේම ව්‍යාපෘති කරන සංවර්ධනය කරන කෘෂිකාර්මික ව්‍යාපෘති අයට තිබුණ ගැටලු වලට විශාල සහන ගොඩක් අපි අරන් දීලා තියෙනවා. ඒවා මම දන්නවා සාම දන්නේ නැහැ ගොඩක් දෙනෙක්. මොකද ඒවා sannivedana වෙන්න කාලය තිබුණේ නැහැ. ඒවත් කෙටියෙන් කියන්න මොකද රටටම ඇහෙනවා ඕගොල්ලන්ගේ මේ රේඩියෝ එක අහනවා. හැමතැනකම ඇහෙන දෙයක් නිසා. ඒ නිසා මේක හරියට ගියොත් මෙතන දන්නවා හැමෝම. ඒක පාවිච්චි කරන්න ක්‍රමවේද තියෙනවනේ නීති රීති තියෙනවා. ඒ නිසා ඒ විදිහට හදාගත්තොත් ඔය මම හිතන්නේ එතුමා කියන්නේ නැති වෙන අර්ථකින් මොකක් හරි එකක් ඒක දෙපැත්ත තුන්පැත්ත එක එක දේවල් එකට එකතු කරලා වචන දෙකකින් කියනවා අර මාළු විකිණීමට තිබේ වගේ තමයි කපලා දැම්මහම තිබේ විතරයි තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි හරියට පාවිච්චි කරන එක තමයි වැදගත්කම තියෙන්නේ. අපි අහගෙන ඉන්න කෙනෙක් කතා කරනවා මේ වෙලාවේ සජීවීව වසන්ත මහත්මයා කාලේ නයිබෝවන්.
මට මම කතා කරන්නේ මට වැදගත් සිද්ධියක් ගැන දැනගන්න අපි දැනට දන්න ඉඩමක් තියෙනවා ඒක ගොඩාක් කාලයක දැන් මම අවුරුදු 40ක් වෙනවා එතකම්ම කිසිම කෙනෙක් වඩාවක් මොනවාක්වත් කරලා නැහැ මේ ප්‍රදේශයේ කාටවත් අයිතියක් නැහැ කියලා තමයි කියන්නේ කිසිම කෙනෙක් නැහැ ඒ වගේ කොටසක් දැන් අපි ඔය පදිංචි නැති කෙනෙක් වඩාවට ඉඩමක් නැති කෙනෙක් අත්පත් කරගත්තු දින ගිහිල්ලා ඒක බලහත්කාරයෙන් කරගත්ත වෙනවද නැත්නම් ඒක නීතිය ලොකු ප්‍රශ්නයක් තියෙනවද කියලා තමයි දැනගන්න තියෙන්නේ. හොඳයි එතුමගේ ප්‍රශ්න වෙලා තින්නේ ඔහේ පාලුවට ගිය ඉඩමක් තියෙනවා මේ ඉඩම කවුරු හරි පදිංචියකට ගත්තොත් එහෙම නැත්නම් මේක සුද්ධ කරලා වගාවක් කළොත් එහෙම කමක් නැතිද කියලා මම හිතන්නේ ඔබතුමාට මම නිලධාරියෙක් වශයෙන් ඔබතුමාගේ බොහොම අවංකභාවයෙන් මම කියන එක අහපු එක හොඳයි ඉඩම් වර්ග ගණනාවක් තියෙන නිසා මම උපදෙස් දෙන්නේ නිලධාරියෙක් වශයෙන් ටිකක් අත්දැකීම් සහිත එක පාරට ගිහිල්ලා ඉඩමට බහින්න එපා ඔබ වෙනත් කරදරයක පැටලෙවි මොකද අපි නොදැනුවත් වුණාට ඒකට අයිතිකාර ආයතනයක් එහෙම නැත්නම් අයිතිකාර පුද්ගලයෙක් අයිතිකාර සංවිධානයක් තියෙන්නට පුළුවන්. ඒ නිසා ඔබතුමාට ওই ඉඩමේ පිළිබඳ විස්තර ටික අරගෙන මම හිතන්නේ සොයා බලන්න පුළුවන් ආයතන කීපයක් තියෙනවා. මූලාශ්‍රයක් හොයාගන්න අපිට ක්‍රමවේදයක්. අන්න ඒක තමයි මම අර කිව්වේ තොරතුරු තිබුණා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ කියන එක. පද්ධතිය. දැනට මම කියන්නේ උපදේශක් විදිහට ඒ ඉඩම සම්බන්ධ තොරතුරු ටික අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියොත් ග්‍රාමනිලධාරි මහත්මයා හරහා දල වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වේවි මේක රජයේ ඉඩමක්ද පුද්ගලික ඉඩමක්ද කියන එක. ඒක හඳුනාගත්තොත් රජයේ ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැත්තේ විසඳ ගන්න පුළුවන්. පුද්ගලික එකක් නම් අපිට පුළුවන් වෙයි තව තැනක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරිතුමා ඉන්නවා. එතෙන්ට ගියොත් මේ ඉඩමට වටේ තියෙන ඉඩම් වල මැප් එක හොයාගෙන අයිරුවක් හොයාගන්න පුළුවන් වෙයි මොන ඉඩමක්ද කියලා. එහෙම බහින්න කියන්නේ එහෙම නැත්නම් අනවසර ඉඩමකට ඇතුල් වුණා කියලා එතුමා බොහොම කරදරයකට වැටෙන්න පුළුවන්. එහෙම හොයාගත්තොත් රජයේ ඉඩමක් නම් ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කටයුතු කරන්නට පුළුවන්. ඒ වගේම තියෙනවා සමහර ඒවා රජයට අත්පත් කරගෙන තියෙන්න පුළුවන් සංවර්ධන කාර්යයක් සඳහා. එමුණත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ වෙන්න පුළුවන්. ඉතින් හරිතොරතුරක් විශේෂයෙන් දැනගන්න පුළුවන් අර ගම්සිතියම බලපුවාම. දැන් Taman පදිංචි ප්‍රදේශයේ හැර නැත්නම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකින් ඉල්ලුම් කරන නේද කිසිදු ගැටලුවක් නැහැ එහෙම. නැති ලංකාවේ පුරවැසියන්ට අපිට පුළුවන් මේක. එතෙන්දී අපිට අපි ලබා දෙනකොට ඇත්තටම අපි උනත් එහෙමනේ. ඉස්ලාම් කියයි උන ගමේ ටික වෙන කෙනෙකුට දුන්නා කියලානේ. ඒවා අපි බර තැබීමක් තියලා තමයි තෝරගන්නේ. හොඳයි මේ සාකච්ඡාවේ අපි කෙටි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න 01125553 දුරකථනය. ඒ වගේම මේ සාකච්ඡාව ඔබට නරඹන්නත් පුළුවන් net fm බැලුම්ගල Facebook පිටුවෙන් net fm on air Facebook පිටුවෙන් සහ රසික ජයකොඩි මිලින්ද රාජපක්ෂ කියන Facebook පිටුවලින් අපි කෙටි විරාමයකට ගෙන් ඉක්මනින් එනවා. ආහාර සුරක්ෂිතතාව සහ අලුත් අභියෝග කියන අපේ සාකච්ඡාවේ අවසන් භාගයට පැමිණෙමින් තිබෙන්නේ. මේ සාකච්ඡාවේදී මේ අපේ කරුණු කාරණා ගණනාවක් කතා බහ කළා. තවත් යමක් එකතු කරන්න අපේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමාන්ට අපි කලින් නැගුච්ච ප්‍රශ්නයට තවත් ඔබතුමාට වුණ පූර්ණයක් තියෙනවා කතා කරන්න. විශේෂයෙන් මම හිතන්නේ මට මගහැරුණා ඔබතුමා අපේ ප්‍රශ්නයක්. විශේෂයෙන් ලංකාව ගත්තොත් අද වෙනකොටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වට්ටක්කා අලෙවි කිරීම පිළිබඳව. මේකට අපි දෙපාර්තමේන්තු විදිහට අපි අලුත් ක්‍රමයක් උපයෝගී කරගන්නට දැන් සැලසුම් කරගෙන යනවා. ප්‍රදේශයට උචිත භෝග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා යම් දත්ත පද්ධතියක් හදන්න. ඒ කියන්නේ ගොවියා වගා කළ යුත්තේ මේ භෝගී. එහෙම ඒක ටිකක් අමාරුයි වැඩේ. නමුත් අපිට ඒක ඉෂ්ට සිද්ධ කරන්න වෙනවා. මොකද ලෝකේ වෙනත් රටවල් වල එහෙම ලොක්ඩවුන් දාලා තියෙනවා. මුගයට හදන ප්‍රදේශ වෙන් කරලා තියෙනවා. බිරිස් හදන ප්‍රදේශ වෙන් කරලා තියෙනවා. අර්ථාපල් කොහෙද කරන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඊට වැඩිය කරන්න ගියොත් ඒ ගොවියට එතන ගිහාට යන්න බෑ. ඒක රෙඩ් ලයිට් එකක් පත් වෙනවා. නෑ ඔබ කරන්න ඕනේ මේක. මෙන්න මේ ක්‍රමේ ලංකාවට එන්න වෙනවා. දැන් වී වර්ග ගත්තොත් අද ලොකු ප්‍රශ්නයක් තමයි කීටි සම්බා. ගොවීන් වැඩිපුර යොමු වෙලා තියෙන කීටි සම්බා වගාවට. ඒ තුල නාඩු සහ අනිත් සම්බා හාල් අලවිය පිළිබඳව යම් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට වට්ටක ප්‍රශ්නය අද බොරරාගල අනුරාධපුර දිස්ත්‍රික්කවල ප්‍රබලව තියෙනවා. මොකද අපේ ගොවි මහත්තුරුගේ තියෙන එක වැරද්දක් තමයි ඒක ඇත්තටම අර කොතාරිස්තුමි කිව්වා වගේ ඔවුන් නොදැනුවත් වෙන්නේ අපේ නිලධාරීන් අතින් යම් අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. එතන ග්‍රාමීය මට්ටමේ ඉන්න අපේ නිලධාරීවරයා ඔවුන්ට යම් සැලැස්මක් හදලා දීලා එක්කෝ කණ්ඩ රැස්වීමේදී එක්කෝ ගොවි සංවිධාන රැස්වීමකදී සීමා කරනවා නම් මෙන්න මේක කරන්න මීට එහා යන්න එපා. ඒතකොට ඒ මිනිස්සු යන්නේ නැහැ. නමුත් එහෙම නෙවෙයි හදන කාලට වට්ටක් හදනවා, පැඩි කොමඩු ටික හදනවා, බඩගිරිගු හදනවා. ඊට පස්සේ ප්‍රධාන පෙළේ ප්‍රශ්නයක්. ඒක එකක්. අනිත් එක තමයි ආහාර සුරක්ෂිතතාවයේ තුලදී
විම වගා විමේ සිට පාරිභෝගිකයා අතට යම් දෙයක් පත්වන අවස්ථාව දක්වා අපතේ යාම ඉතාම ප්‍රබලයි. 30%කට එහා ගයක් අපත යනවාද? ඔව්. ඔබ වැඩි ඕන දබුල් ආර්ථික මධ්‍යස්ථානට ගිහිල්ලා බලන්න හවසට ලොරි කීයක් අලින්ට කන්න කැලේට අරගෙනවද කියලා. සති පොලක් ඉවර වෙච්ච දවසක අපි කිව්ව ඉරිදාරි සෙනසුරාදාරි පොලේ එළවලු විකුණන පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කොච්චර එළවලු ප්‍රමාණයක් අයින් කරනවද කියලා. ඇයි ප්‍රවාහණය පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි අපි මේකට උත්සාහයක් දැරුවා. දිවයිනේ ගොවිජන සමත්‍යහතරහරයි අපි කූඩ එළවලු ප්ලාස්ටික් කූඩ බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. නමුත් ඒක එක ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම ප්‍රවාහණය කරද්දී අර දැන් ප්‍රවාහණය කරන විදිහට අපි හුරු වෙලා ඉන්නේ ගෝඩිය බටු ගත්තොත් පාගලක් දාලා පාගලක් දාලානේ මහන්නේ. මහලා තමයි ගෝඩිය පටවන්නේ. නමුත් අරකේ යම් නිශ්චිත ප්‍රමාණයක් ගමනා කරන්න වෙනවා. එතෙන් යද්දි ප්‍රායෝගික ගැටලුකුත් තියෙනවා. මෙන්න මේවට ඇත්තටම ගොවියා දැනුවත් විය යුතුයි. ඒ කියන්නේ නවීන තාක්ෂණයත් එක්ක අපි සම්ප්‍රදායික ගෝඩියේ පටවගෙන එළවලු ටික අරන් ගිය කාලෙට වැඩිය අද වෙනස් කියලා. විශේෂයෙන් ගත්තොත් අපි අර කියවලක් තියෙනවනේ. ඇවිලි පිටියේ කෙසෙල් ගෙඩි පැපලුයි ඔක්කොම පටවපම කොටුවට ඇවිල්ලා බලන්නේ ෆෘට් සලාඩ් එක. ඒ කියන්නේ අරවා විශ්ට වෙලා ෆෘට් සලාඩ් එකක් තමයි අපි බලන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය. මෙන්න මේවට විශේෂ විසඳුම් හොයන්නට වෙනවා. මේක මම හිතන්නේ අපි සාමූහිකව වෙළඳ අමාත්‍යාංශයේ පාරිභෝගික අධිකාරියෙත් එක්ක වෙලා විශේෂ ප්‍රවාහන පාස්කවලට දීලා මෙන්න මේ තත්ත්වයට આવොත් අපිට ওই ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අපිට උත්තරයක් තියෙනවා. අපි මං ආයෙත් මේ කොමසාරිස්තුමියගේ තැනට එන්නම් මේ එතන මේ දැන් අපි මේ මුළු සාකච්ඡාවේදීම පේන එක වැදගත් කාරණයක් තමයි ඔබතුමිය එක මගේ ඉස්සලා කතාවේදී ඉස්සලා ප්‍රශ්නට උත්තරයක් විදියට කිව්වා මේ තේරෙන භාෂාවෙන් මේ දැනුම පල්ලෙහාට ගිහිල්ලා නැහැ කියන එක. ඒ කියන්නේ මේක නීති භාෂාවෙන්වත් අපේ එකට කියන්නේ අපේ රෙගුලාසි වල එහෙම නැත්නම් රජයේ මේ ඩොකියුමන්ට්ස් වල තියෙන භාෂාවෙන්වත් නෙමෙයි පල්ලෙහාට මේක තේරෙන භාෂාවෙන් යන්න ඕන මිනිසුන්ගේ අතට. දෙවැනි කාරණේ තමයි මේ තේරෙන භාෂාවෙන් මේක දැනගත්ත වගේම මිනිස්සුන්ටත් ඉඩක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඉස්සලා කෙනෙක් කතා කරලා කියනවා තමන්ගේ ගෙවල් ළඟ අවුරුදු 20ක් 30ක් තිස්සේ අයිතිකාරයෙක් නැති ඉඩමක් තියෙනවා කියලා. දැන් මාර වැඩක් මේක. අයිතිකාරයෙක් නැති වාහනයක් තිබ්බොත් හොයාගන්න විදිය මිනිස්සු දන්නවා. අයිතිකාරයෙක් නැති ඕනෑම දෙයක් හොයාගන්න විදිහක් දන්නවා. නමුත් මිනිස්සු අයිතිකාරයෙක් නැති ඉඩමක් හොයාගන්න විදිහක් දන්නේ නැහැ. හැමදාම මේක පහු කර අනන්ත වාරයක් ඉස්කෝලේ ගිහිල්ලා ඇති අනන්ත වාරයක් ඔෆිස් එකට ගිහිල්ලා ඇති. හැබැයි ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් දහන්න ඕන කාගෙන් දහන්න ඕන කොහොමද අයිතිකාරයෙක් නැති ඉඩමක් තියෙන්නේ කියන එක මේ ඉතින් මාර තාක්ෂණික ප්‍රශ්නයක් රටේ. එතකොට අපි රාජ්‍ය ආයතන විදිහට රටක් විදිහට මේ 82%ක් රජයට අයිති වෙලා තියෙන ඉඩම් එක තැනකට ගොනු කර ගැනීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් සහ ඊට යටින් ක්‍රියාශීලී වැඩපිළිවෙලක් රටක් විදිහට අපිට දැන් අවශ්‍ය වෙලා තියෙනවා කියන අදහස අපිට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මම අහන්නේ මේක අපිට කරන්න පුළුවන් වැඩක්ද මේ තියෙන සේරම ප්‍රශ්න අස්සේ රටේ මේ 1948 ඉඳන් උත් කරගන්න බැරිලා තියෙන එක අපිට දැන් මේ ලොකු මුදලක් ලොකු ශ්‍රමයක් අපිට වැය කරන්න පුළුවන්ද? එහෙම වැය කරන එකේ ප්‍රයෝජනයක් තියෙනවද? එහෙම මහන්සි වෙන එකේ කොයි වෙලේ හරි ප්‍රයෝජනයක් තියෙනවද? එහෙම තියෙනවා නම් අපි දැන් මේක ප්‍රායෝගිකව කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් කරන්න? ඔබතුමීගේ අදහස මොකක්ද? නෑ මං හිතන්නේ අපි ඇත්තටම දැන් අපි එතනට ඇවිල්ලා තියෙනවා මේකේ තොරතුරු පද්ධතිය කියන එක ඊටාම අත්‍යවශ්‍යයි කියන එක පැහැදිලි තීරණ ගන්න. තොරතුරු නැතුව අපිට ඉදිරියට යන්න බෑ කියන එක අපි දන්නවා. ඒ වගේම අවශ්‍ය වෙලාවට ඒ තොරතුරු ඕන කියන එකත් අපි දන්නවා. ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය වෙද්දියට ඕන කියලාත් දන්නවා. ඒ නිසා මම හිතන්නේ පහුගිය දිනක අපි විශේෂයෙන්ම මේ පහුගිය මේ නිරෝධායන කාල පරිච්ඡේදයේ ආරම්භ වෙන්නත් ප්‍රථමයෙන් වගේ අපි විශේෂයෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉඩම් මිනිඳුරු දෙපාර්තමේන්තුව අධිරි අදාළ ආයතන අතිගරු ජනාධිපතිතුමා කැඳවලා එතුමා පැහැදිලිවම කිව්වේ මේ ඉඩම් මැනීමේ තියෙන තොරතුරු ටික එතුමා අවබෝධ කරගෙන හොයලා තොරතුරු සොයාගෙන මොකද ප්‍රථමයෙන්ම මම හිතන්නේ එතුමා ගියෙත් මිනිඳුරු දෙපාර්තමේන්තුවට මුලින්ම ගිහිත් එතුමාගේ සංචාරයකුත් කළා දෙපාර්තමේන්තුවක් විදිහට හඳුනගෙන කිව්වේ වසර 3ක් ඇතුළත මේ මැනුම් කරන්න ඉතාම අත්‍යවශ්‍ය මැනුම් ටික හොයාගෙන විශේෂයෙන් බිම්සවි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට. ඒ පැත්ත කියන්නේ රජයේ පැත්තෙන් යනවා කියන එකත් එක්ක තමයි යන්නේ. ඒක කරන්න අවසන් කරන්න තියෙන ගැටලු මොනවද ප්‍රශ්න මොනවද ඒ සඳහා අවශ්‍ය කරන මානව සම්පත එතකොට අනිකුත් යටිතල පහසුකම් මොනවද කියලා හදලා වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. මේ වෙනකොට ඒකේ වැඩසටහන් මිනිඳුරු දෙපාර්තමේන්තුව සකස් කරලා අවසానයි. ඒකට අවශ්‍ය කරන මේවා ටික යනවා. ඒතර ඒකත් එක්ක තමයි අපි බද්ධ වෙන්නේ. ඒතර ඒත් එක්කම අපිට රජයේ ඉඩම් ටික හඳුනා ගැනීම නිතැතින්ම එනවා. ඒතර ඒ තොරතුරු පද්ධතිය ඒ සකස් කරන සිතියම්
ඇත්තටම මිනිඳුරු දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලයට මුදා කියන්නේ අපේ මිනිසුන්ට පරිශීලනය කරන්න පුළුවන් විදිහට ගම්සිතියම් දානවා. දැන්ටත් සමහර ඒවා දාලා තියෙනවා. එතකොට Tamanටම පුළුවන් මිනිඳුරු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අද අපි පාරවල් හොයා ගන්නවා වගේ තොරතුරු හොයාගෙන යන්න. මැප්ස් ටික හදාගත්තට පස්සේ ඉතින් ඒකට සඳහා අපි ඒකාබද්ධ වැඩසටහනකට යනවා. මෙතන වැදගත්කම තියෙන්නේ අපිට මේ සාකච්ඡා තුළ දැන් අපි එකම තැනක ඉන්න නිසා මේ අර තාරික ක්‍රමවේදී අපි ඔක්කොම එකම අදාළ අමාත්‍යාංශය අර ඇතුලේ ඉන්න නිසා අපි කණ්ඩායමක් විදිහට එකට යන්නේ මේ තොරතුරු ටික. ඒතර මිනිඳුරු දෙපාර්තමේන්තුවේ සිතියම් ටික අපේ දෙපාර්තමේන්තුවට ලින්ක් කරගන්නවා. එතකොට නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව අවසාන බිම් සහතිකය දෙනකොට ඒකට එකතු වෙනවා. ඒතර LRC ඩම් ටික මැන්නාම LRC එකට වෙනම යනවා. මහවැලි ටිකත් එතකොට මැනෙනකොට මහවැලි අධිකාරියට ඒ ටික යනවා. ඉතින් මේ වැඩසටහන යනවා. මේ විදිහට යන්න තමයි වැඩසටහන හදාගෙන තියෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රවේශය ඉතා වැදගත් කියන එක තමයි මම හිතන්නේ. එතකොට කෙනෙකුට දැන් අරකට පුද්ගලයාට අපිට ඒවා ප්‍රසිද්ධ කරන්න පුළුවන් පුද්ගලයාක කොහොමද හොයාගන්නේ කියන එක. දැන් අපි දන්නවා පාරක් තොටක් හොයාගන්න හැටි තියෙනවනේ අපිට. ඒ වගේ අපි දන්නවා පුද්ගලයෝ දැනගත යුතු තොරතුරු ටික මොනවද? දැන් බැංකුවේ තොරතුරු අපිට මගේ ගිණුමේ තොරතුරු ටික සහ අනිකුත් තොරතුරු ටික මට අවශ්‍ය කරන තොරතුරු ටික ගන්න ක්‍රමවේදයක් බැංකුව හදලා දීලා තියෙනවනේ. එයාට කෙනෙකුට අවශ්‍ය කරන තොරතුරු කොහොමද ගන්න කියන එක ඒවට අවශ්‍ය තියෙනවා. කොයි තොරතුරුද අපි පුද්ගලයෙකුට නිදහස් කරන්නේ නේද? කොයි තොරතුරු ටික ආයතන නිදහස් කරන්න කියලා තියෙනවනේ යම් කිසි ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය අනුව මේ තොරතුරු ටික එතකොට අපිට දැන් මේ හදාගන්න හදන ක්‍රමවේදය තුල බොහෝ ඉඩකඩ තියෙනවා. ඒක කණ්ඩායමක් විදියට එක තැනකින් ඒ ගන්නා වූ ප්‍රතිපත්ති තීරණය ගන්න තැන ඉඳන්ම කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. එක පොඩි ප්‍රශ්නයක් කොමසාරිස්තුමනි ලෝකේ ඉඩම් තත්ත්වය කොහොමද? ඒ කියන්නේ මේ මොකද අපි ඉස්සරලා මට මතක විදිහට අපි ඉස්සරලා එකදී කවුරු හරි අපේ අසන්නේ කිව්වා ලෝකේ මේ විදිහට ඉඩම් වල තොරතුරු අවైలබල් නැහැ කියලා. නමුත් LRC චෙයාමන් කිව්වා නෑ ඉඩම් වල තොරතුරු අවైలබල්. කවුරු හරි ආයෝජකයෙක් ඇවිල්ලා ඇහුවත් අපි සමහර දේවල් පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ Google Map එකෙන්වත් කියලා. ඔබතුමීගේ අවබෝධය අනුව ඉඩම් සම්බන්ධයෙන් කොහොමද? සමහර රටවල් වල තොරතුරු තියෙන ඔක්කොම ඉඩම් තියෙන රජයේ සතු වෙලානේ. චීන එහෙම ගත්තොත් ඒ වගේ තත්වයක් නේ තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි ඔය බිම්සාවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අපි මූලික අධ්‍යයනයන් කරන්න ඕස්ට්‍රේලියාව වගේ රටක් තමයි තෝරගෙන තිබුණේ. ඉතින් එහෙදී අධ්‍යයනය කරනකොට එහෙ තියෙනවා අර ඒකාබද්ධව එක තැනකින් ලින්ක් වෙන වැඩසටහනක්. ලෑන්ඩ් ගේට් වැඩසටහන කියලා යනවා. ඒකේ එතකොට ඉඩම මැනීම සඳහා ඉල්ලුම එන්නෙත් එතෙන්ට, බෙදා හැරීම සඳහා ඉල්ලුම යන්නෙත් එක තැනකට. අන්න එතනින් කේට වෙනවා කොහොමද වෙන්නේ කියලා. ඒ වගේ ඒ නිසා තමයි මම කියන්නේ ඉඩම් අමාත්‍යාංශයත් එක්ක අපි ඔක්කොම එකට ඉන්නවනේ දැන්. ඒකයි මෙතන තියෙන්නේ. ඒක නිසා යන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. ඒ වගේම දැන් මේ මැනුමේදී දල මැනුමක් විදිහට දැන් අපි පාවිච්චි කරන අර මම කියවනේ ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකකින් අපි වැඩ කටයුතු පටන් අරන් තියෙනවා. අපේ සෑම ඉඩම් නිලධාරි කෙනෙකුටම අපි ටැබ් එකක් දීලා තියෙනවා. ඒතර අපිට පුළුවන් ඉඩමට ගිහිල්ලා දල සැලැස්ම ගන්න. හැබැයි ඒක නෙමෙයි අවසාන පිබුර. ඒතර එයාට ගන්න පුළුවන් හුදකලා ඉඩමක් නේ. ඒ තොරතුරුත් එක්ක එකතු වෙලා අපි දැන් මිනිඳුරු දෙපාර්තමේන්තුවට බද්ධ වෙනවා. ඒ දල සැලසුම් ටික එකතු වුණාම මේගොල්ලන්ට අවසානයේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා අවසාන සිතියම ගන්න පුළුවන්. දැන් ඉස්සර කරේ දෙක වෙනමනේ. දැන් මේ එකතු වෙන්න යන්නේ. ඒක අර යාපතුමා කිව්ව අදහසත් එක්ක අපි එකතු වෙලා හදන වැඩසටහන තුල මම හිතනවා මේක අවස්ථාවක් වේවි ඉදිරියට යන්න මේ තොරතුරු අවශ්‍යයි. දැන් අපිට ශනිකව දැන් මේ අවස්ථාවේ අපිට ඕනේ වුණා කියලා හිතන ආදේශක කවුපි වැඩිම වවන්න ඕනේ වුණා. ඒතර අපිට අදහසක් තියෙන්නට ඕනේ ඒ කවුපි වැවීම සඳහා දේශගුණික කලාපය අඳුරනවා කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට කිව්වහම අපි ඒකට අවශ්‍ය ඉඩම් ටික මෙන්න මේ ප්‍රදේශවල තියෙනවා කියලා කියන්න. එහෙම වුණොත් තමයි අපිට ශනිකව මේ කවුපි ටික ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා වැඩපිළිවෙලක් ඉඩම් අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. ඉඩම් අමාත්‍යාංශ ලේකම්තුමා ඒක අපි දැන් සැලසුම් කරලා තියෙනවා. අධියරෙන් අධියර යන්න පුළුවන්. අපිට ඔක්කොම එකවර කරන්න බැරි වෙයි. ඒකයි වර්ෂ 3ක් අපිට දීලා තියෙන්නේ. නිසා අපිත් දැන් මේ වෙනකොට අපි මිනිසුන්ට බැහැලා කරලා තියෙන ඉඩම් මොන ලේඛන වලින්ද බැහැර කරලා තියෙන දත්ත පද්ධතිය එකතු කරමින් සකස් කරමින් යනවා. ඒක අපිට අර පද්ධතියට ඇතුල් කරපුවාම අපිට ලකුණු කරගන්න පුළුවන් මේ ටික බැහැර කරලා තියෙනවා. මේ ටික තව නිරවුල් කරලා අයිතිය දෙන්න තියෙනවා. ඉතිරි සංවර්ධන කටයුතු සඳහා මේ ටික අපි ආරක්ෂා කරගත යුතුයි කියලා. ඉතින් ආරක්ෂා කරන්නත් පුළුවන් වෙනවා. හොඳයි. මගේ අවසාන ප්‍රශ්නය මම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ යෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුමාට. දැන් හැම කෙනෙක්ගේම ලොකු ප්‍රවණතාවයක් තියෙනවා වගා කරන්න. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් හැම තැනකම හැම ගෙදරකම ගෙවත්තකම වවනවා. හැබැයි මේක සාම්ප්‍රදායිකව කරගෙන ආපු ණය වෙලා මහන්සි වෙලා තමන්ගේ වෘත්තියක් විදිහට කරන කොයි මහත්තුරුන්ගේ නිෂ්පාදන ටික මේ දේවල් ටික අන්තිමේදී ඉතුරු වෙයිද? අපතේ දාන්න වෙයිද? හැම කෙනෙක්ම එහෙම වැවුවොත් එහෙම කියලා.
ඒ පිළිබඳව මොකක්ද ඔබතුමාගේ විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි ආරම්භ කළා අමාත්‍යාංශ සෞභාග්‍ය ගෙවත්ත. ඒක අපි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි අධිකාරිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන ආයතන තුනෙන්ම කළා. දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තොත් ලක්ෂ 10ක් ගෙවතු දැනට කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාව පුරා. එතකොට අනිත් ගෙවතුත් එක්ක ලක්ෂ 15කට එහා ගිය ප්‍රමාණයක් ඇති. මේකෙදී විශේෂයෙන්ම හඳුනාගත්ත භෝග වර්ග කීපයක් තමයි මේ බීජ කටලට ඇතුළත් කළේ. ප්‍රධාන බීජ විදිහට. ඒත් එක්කම ප්‍රදේශයට උචිත භෝග වර්ග. මේකෙදී ගෙවත්තේ පාරිභෝජනයේ තමගේ පාරිභෝජනයට අමතරව ඉතිරි වෙන ප්‍රමාණය අපේ තියෙනවා සිතමු කාන්තා සති පොළවල් ගොවිජන සම්බන්ධ දෙපාර්තමේන්තුවේ. සෑම ගොවිජන සම්බන්ධ ස්ථානයක ආශ්‍රිතව. ඒ සති පොළවල් හරහා සහ විශේෂයෙන්ම ගොවිජන සම්බන්ධ ස්ථාන ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන විදිහට අපි වැඩ කරා අර කොවිඩ් වසංගතයේ තියෙන දවස්වල විශේෂයෙන්ම වවුනියාව නුවරඑළිය වගේ ස්ථාන. එතෙන්දී අපි හුවමාරු වැඩසටහනක් ආරම්භ කරන්නට ඒ සැලැස්ම තුල තියෙනවා. ඒක තුල අතිරික්ත නිෂ්පාදනය පිළිබඳව ගැටලුවක් එන්නේ නැති වෙයි. නමුත් ඉදිරියේදී මේක යම් ක්‍රමවේදයකට සැලසුම් කරන්නට වෙනවා. මොකද අපි ගත්තොත් මෑකරල් ගත්තොත් මුළු ලංකාවම මෑකරල් හැදුවොත් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බණ්ඩක් හැදුවොත් ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ප්‍රදේශයට උචිත භෝග යම් ප්‍රමාණයක් වගා කරන ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශවලට ඒ භෝග පමණක් වගා කරන්න ඉඩ දීලා එහෙම දේශගුණික කලාපණුව බෙදා වෙන් කරන්න පුළුවන්. මේක ඉතා ලේසියි නම හිතන්නේ මෙතුමියගේ අර අපි දැන් මෙතුමිය ජාලගත කරන ඉඩම්වල ඉඩම් සිතියම අපිට ලැබුණාට පස්සේ අපිට පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේ පසේ තියෙන pH අගේ මේකේ ආම්ලිකතාවය මොනවද මේකට යෙදිය යුතු පොහොර මොනවද අනවශ්‍ය පොහොර කියන එක සිතියම ගත කරන්න තාක්ෂණයේ තියෙනවද. ඒකද විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි ඉදිරියේදී ඒ කටයුතු කරන්නට තමයි ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන් අර ඔබතුමා අහපු ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි එහෙම ලොකු අලෙවි ගැටලුවක් එන්නේ නැති වෙයි. මොකද මේක ගෙවත්තේ බොහෝ ගෙවත්තු කියන්නේ පර්චස් 5-6 ගෙවත්තේ. දිනදා පාරිභෝජනයේ මොකද අපේ ගමේ සිටිතක් තියෙනවා අල්ලපු ගෙදරට මේක බෙදා ගන්නවා අපි නැති දේවල් බෙදා ගැනීම. ඒ වගේ සංකල්ප තුල තමයි අපි මේක ක්‍රියාත්මක කළේ. බැරි වුණොත් ඒ අලෙවි කිරීමට අපි සිතමු කාන්තා සතිපොළවල් හරහා දෙපාර්තමේන්තුව සූදානම් වෙලා ඉන්නවා. මම මේ කෘෂිකර්ම සහකාර කොමසාරිස්තුමාගේ කාරණයත් එක්කම එන්න අපේ ඉඩම් කොමසාරිස්තුමියට කෙටිම කාරණයක්. මේකට නිලධාරී මට්ටමෙන් කොහොම උත්තර දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. නමුත් අපි උදේවරුවෙත් කතා කළා මේ ඉඩම් මාෆියාව සම්බන්ධ ප්‍රශ්නේ. ඒ කියන්නේ ලංකාවේ මේ ලබා දීලා තියෙන ඉඩම් වලින් ආණ්ඩුව ඉඩම් ලබා දෙනකොට අක්කර 100 ගණන් ලබා දෙන දේශපාලන හිතවතුන්ට ඒවැ ඵලදායීතාව ගැන අපිට අවබෝධයක් නැහැ. අවසානයේ ඒකින් රජයට අවශ්‍ය කරන ආදායම රටට අවශ්‍ය කරන ආදායම පිද වෙන්නෙත් නැහැ. ඉතින් මේ දේශපාලන බලපෑම් පිළිබඳ ප්‍රශ්නය. එතකොට මේ කාරණා ඉදිරියට ගෙන යාමේදී දේශපාලන බලපෑම් නවත්වලා නිලධාරීන් විදිහ නිලධාරී මට්ටමේදී කොහොමද ස්වාධීනව සහ ඒ කෙලින් තීන්දුව අරගෙන මේ කාරණා ඉදිරියට ගෙන යන්නේ? ඒ වගේම ඔබතුමනේ කලින් විනාඩි දෙකක් අවශ්‍යයි කිව්වා කලින් අපි කතා නොකරපු කාරණයක් ගැන තවත් දුරට කතා කරන්න. ඉතින් මේ සියලු කාරණායක මං අහන්නේ අවසන් වශයෙන් කොහොමද මේ ස්වාධීනත්වය තියාගෙන රාජ්‍ය සේවකයන් වේ කොහොමද මේ කාරණය අපි ඉස්සරහට ගෙනියන්නේ කියන දේ. ඔව් ඇත්තටම මං හිතන්නේ මේ රජයේ ඉඩම් දෙනකොට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. අනිත් ඒවාට වඩා මිනිස්සු පුද්ගලයෝ උසාවියට යන්නෙත් මෙන්න මේ ඉඩම් සම්බන්ධ තියෙන රාජකාරියදී. අපේ රජයේ ඇත්තටම ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරනකොට 53ක් විශේෂයෙන්ම ක්‍රියාත්මක කරනවා. මුලින්ම ආවොත් මට වෙලාව යයි සමහරට මේ චුට්ටක් කියනකොට මුලින්ම දැන් ඔය මුඩුබිම් පනතෙන් රජයේ ඉඩම් ආවහම 1.35 විතර තමයි ඕනේ උනේ. දැන් රජයේ ඉඩම් ටික තියෙනවා. ඊට විශාල වශයෙන් ගම් නියංගම් නින්දගම් තියෙන පුද්ගලික ඉඩම් හිමියෝ ඉන්නවා. එදිනෙදා තමන්ගේ ජීවිකාව කරගන්න බැරි ඉඳ හිටින්න තැනක් නැති ගොවිතැනක්වත් කරගන්න තැනක් නැති මිනිස්සු හිටියා. ඒ අයට දෙන්න තමයි ඉඩම් සංවර්ධන ආරක්ෂා පනත ඇති කරේ. ගොවිපන්ති අයට ඉඩම් දෙන්න. පදිංචියට ඉඩම් දෙන්න, වගා කරගන්න ඉඩම් දෙන්න. ඒ මිනිස්සුන්ට ඕනේ උන්නේ අයිති කරගන්න ඒ කාලේ. වැටිලා ඉන්න පැලක් හදාගන්න තැනක්, එදිනෙදා ජීවිතේ හදාගන්න භෝගයක් හදාගන්න තැනක්. ඒ නිසා තමයි ඉඩම් සංවර්ධන ආරක්ෂා පනත ඇවිල්ලා ඒ විදිහට ওই ගොවිපන්ති අයට යන්නේ. නොමිලේ දෙන්නෙත් අපි ඒකෙන්. ඊට පස්සේ තමයි ආවේ ඊළඟට ආව සංවර්ධන කටයුතු කරන්න ඕනේ කියන එක. වෙහෙර විහාරස්ථානයක් හදන්න ඕනේ, රජයේ ආයතනයක් හදන්න ඕනේ. ඒ වගේ දේවල් ආවම තමයි ඒව කරන්න අර පනතින් බැරි නිසා තමයි රජයේ ඉඩම් ආරක්ෂා පනත ඇවිල්ලා ඒ වගේ කටයුතු වලට ගියේ. ඔය පූජා ඔප්පු දෙනවා. ඒ වගේම ඉඩම් බදු දෙන එක ආවේ එතනින්. ඊට පස්සේ තමයි තව කාලයක් ගියාම LRC ඉඩම් ගත්තා. අක්කර 50ට වැඩි අය ගත්තා. සමහර ප්‍රදේශ තිබුණා රජයේ ඉඩම් නැහැ පුද්ගලයන් නැති බැරි අයට දෙන්න. ඒ නිසා තමයි ඒ අවස්ථාවේදී 1.79 අපි ගෙනාව ඉඩම් විශේෂ විධිවිධාන පනත කියලා එකක්. LRC ඉඩමක් නොමිලේ දෙන්න බෑ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවේ ඉඩමක්.
ඒ නිසා තමයි රජයේ නොමිල දෙන්න ඕන මිනිස්සු ඉන්න නිසා ඉඩම් නොමිලේ පුද්ගලයින්ට දුප්පත් අයට දෙන්න ඕනේ නිසා LRC ඉඩම් රජයට ගැසට් කරගන්න ඉඩම් විශේෂ. ඔන්න ඔය 53 තමයි අපි වැඩිපුර කතා කරන්නේ අපේ. ඉතින් එතකොට දැන් ඔය ඉඩම් දෙනකොට රජයේ ඉඩම් ආඥා පනත යටතේ තමයි ඔය බදු දෙන ඉඩම් තමයි මෙතුමා මම හිතන්නේ කතා කරනවා ඇති අක්කර කවදාකවත් අපි දෙන්නේ නැහැ එච්චර ප්‍රමාණයක් සම්පූර්ණ අයිතියට. නේ? දැන් අක්කර අපි දෙන්නේ නිලධාරීන්ගෙන් අපි ප්‍රොසෙස් වෙලා යන්නේ අවුරුදු 30කට තමයි බදු දෙන්නේ අපි. අක්කර 50කට වැඩි නම් අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ගන්න ඕනේ. ඒ වගේම මේ ඉඩම් දෙනකොට අපි ගැසට් කරනවා. ඕනෑම කෙනෙකුට මහ ජනතාවට පුළුවන් අර පුද්ගල මම කියන්නේ නිකන් sannivedanaye නෑ කියන එක තමයි මම අර කියන්නේ දන්නේ නැති නිසා. ඒකට විරෝධය දාන්න පුළුවන්. ඒ වගේම අපිට පනතේ තියෙනවා ඒවා සංවර්ධනය කරලා නැත්නම් ඒක අරමුණට යොදාගත්තේ නැත්නම් බදු මුදල් ගෙවන්නේ නැත්නම් අපිට නැවත ආපහු ගන්න පුළුවන්. එහෙම පනතේ තියෙන. ඒ විදිහට තමයි ප්‍රැක්ටිස් කරගෙන යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම ඒකයි කිව්වේ අර මුලිනුත් අක්කර 50ක් දෙන්න 100ක් දෙන්න 1000ක් දෙන්න කියලා කියනකොට තමන්ට දරා ගන්න පුළුවන්ද කියන එක තමයි හිතන්න ඕනේ. ජීවවටක්වත් දාගන්න පුළුවන්ද කියලා හිතන්න ඕනේ. ඒ නිසා අපිට පහුගිය කාලවල එහෙම ඉතිහාසෙම සමහරට තියෙන්න පුළුවන් එහෙම අරගෙන සංවර්ධනය නොකරන ඒවා. අපි එකයි මම අර මුලින්ම කිව්වේ අධීර දෙකකට වෙන් කරගත්තා කියලා අපි දැන්. මුලින්ම තමයි මේ ව්‍යසනයත් එක්ක අපිට ඉඩම් අවශ්‍යයි වගා කරන්න ඕන වෙන නිසා ඌණ උපයෝජිත ඉඩම් හඳුනා ගන්නවා මේ දවස්වල. අපි 50 වලම තියෙනවා ඒක කරන්න ඕනේ කොහොමද කියලා. නීතියට යන්න පුළුවන් අපිට. ඒ ටික නැවත දීපු අය ලව්ව වගා කරගන්න උත්සාහ කරනවා. බැරි නම් අපිට සිද්ධ වෙනවා ඊළඟ පියවරට යන්න. ඒක නිසා අර විදිහට විනිවිදභාවයක් තියෙනවා. ගොඩක් වෙලාවට ඒක අර ඒ නියම වෙලාවට ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. විරෝධතා තියෙනවා. විරෝධතාව අපිට මූලාශ්‍රයකින් ඕනේ. සමහර වෙලාවට මේ මූලාශ්‍රය දෙන්නේ නැහැ නියමිත වකවානුව තුල. පසු කාලීනව තමයි ඒක ලැබෙන්නේ. එතකොට අපිට ඉදිරියට යන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකත් එක්කම මම හිතන්නේ අපි ඊළඟ අවස්ථාවේදී මම අර තවදුරටත් නැත්තම් මට අර කියන්න තියෙන කරුණු ටිකක් කියන්නයි කියලා මම විශ්වාස කරේ sannivedanaye අවශ්‍යයි කියපු නිසා. ඒ ටිකත් ඔහොම කියන්න. එතකොට මම කිව්වේ දැන් ඒ වගේ දැන් අර බදු දීපු ඉඩම් තියෙනවා පුද්ගලයින්ට දීලා තියෙනවා. දැන් ඒකෙදී අපි පහුගිය ඇත්තටම කාලාන්තරයක් තිස්සේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට මේක මම දන්නවා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මහවැලි අධිකාරිය යටතේ පාලනයේ ඉඩම් වලට තිබුණා පුද්ගලයින්ට අපි දීලා තියෙන ගොඩාක් වෙලාවට දීලා තියෙන ඉඩම් තියෙනවා බදු වශයෙන් දීපුවා. පුද්ගලයෝ බදු ගෙවන්නට ඕනේ. සමහරට ගෙවා ගන්න ක්‍රමයක් නැති වෙනවා. ගෙව්වේ නැත්නම් දඩ මුදල් එනවා. එහෙම තියෙනවා. ඒ වගේම තව සමහර තියෙනවා නාගරික ප්‍රදේශවල ගැසට් කරන්න කලින් පුද්ගලයෝ අවුරුදු ගණන් පදිංචි වෙලා ඉඳලා තියෙනවා. නැත්නම් උන්වහන්සේලා අහපුවාම ගමකට ගිහිල්ලා කියන්නේ එහෙමයි. ගොවියෝ සමහර රජේවත් කොහෙවත් රැකියාවක් කරන්නේ නැහැ. ඒ අයට නාගරික ප්‍රදේශ වුණාට පස්සේ නාගරික ප්‍රදේශ ලෙස ගැසට් කරපුවාම අපේ පනත් වල තියෙනවා ඒගොල්ලෝ නොමිලේ ගන්න බෑ. අඩු ආදායම් ලාභීන් උනත්. හැබැයි ඒගොල්ලෝ පදිංචි වෙලා තියෙන අර ගැසට් කරන්න කලින්. ඒක නිලධාරීන්ගේ ප්‍රමාද දෝෂයක් නිසා පරිපාලන වැඩ ටික කෙරලා නැහැ. එතකොට දැන් අපි අප්ලයි කරන්නේ නියම පනත. ඒතර පුද්ගලයන්ට ගෙවා ගන්න බෑ. මේ වගේ ප්‍රශ්න රාශියක් අපි අඳුනගෙන තිබුණා. අඳුනගෙන තිබුණාට පස්සේ ඉඩම් විශේෂ බාර ඇමතුමාට වර්තමාන අපි කිව්වා. කියලා අපි ජනවාරි මාසෙ විතර මේක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරා මේ කරුණු ටික ඔක්කොම. ඊට පස්සේ කමිටුවක් පත් කළා. මේ අදාළ ආයතන ටික එකතු කරලා. වාර්තාවක් දෙන්නට කියලා අපි වාර්තාව දුන්නාට පස්සේ අතන මාර්තු මාසෙ මුල මේක අපිට අනුමත වෙලා ආවා. දැන් අපි ක්‍රියාත්මක කරන අවධියේ තමයි ඉන්නකොට තමයි මේ පසුගිය ප්‍රශ්නේ ආවේ. මේක ඉතාම හොඳ ප්‍රශ්න ටිකක්. මොකද ඉඩම් කොමසාරිස් ජෙනරාල් විදිහටත් ආරම්භක සහකාර ප්‍රාදේශීය ලේකම් ඉඩම් කොමසාරිස් විදිහටත් මම දන්නවා පුද්ගලයෝ මුහුණ දීපු ප්‍රශ්නේ. උදාහරණයක් විදිහට සමහරට ගෙවා ගන්න ක්‍රම නැහැ. ඉස්සර පනතේ තිබුණේ අවුරුද්දට එක සැරේම ගෙවන්න ඕනේ බදු මුදල. ඒ 1948 කියපුවා නෙමෙයි. අදට ගැලපෙනවද? අද අපිත් කැමති වාරික වශයෙන් ගෙවන්න. රජයේ සේවකයෝ වශයෙන්. ඒ නිසා අපි අනුමත කරගත්තා මේ වාර්ෂික බදු මුදල වාරික වශයෙන් ගන්න. ඒක දැන් ඉදිරියට අපි යනවා මේක sannivedanaye මේ කියන්නේ කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් කියන. ඒ වගේම අද තියෙනවා අපි දැන් ක්‍රමවේද හදාගෙන යනවා ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න කැමති. වැඩි ආදායම් ලාභ ටික ඒ වෙලාවට. තැපල් කන්තෝරුවට ගිහිල්ලා ගෙවන්න කැමති. මේ වගේ ගෙවීම් ක්‍රම හඳුන්වා දෙන්න අපිට අනුමැතිය ලැබුණා. ඒක තාම හොඳ සංකල්පයක්. ඒ වගේම සමහර ආයෝජන තියෙනවා අපිට මේ පොඩි මේවා නෙමෙයි රට සංවර්ධනය කරන්න මහා පරිමාණ ආයෝජන ඕනේ. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් අපි රජයේ ඉඩම් ආඥා පනත යටතේ සංවර්ධනය කරපු ඉඩමකට වාණිජ්‍ය ඉඩමකට මහා පරිමාණ කෘෂි ව්‍යාපෘතියකට අපි ගන්නෙ වාණිජ්‍ය වටිනාකමෙන් 4% බදු අය කරනවා. ඒක විශාල මුදලක් ඒ තක්සේරු වටිනාකමත් එක්ක. ඒතර ආයෝජනේ මහා පරිමාණ ආයෝජන වෙන්නේ කොටස් කැඩලා ගිහිල්ලා ඉඩම් හොඳ ඵලදායීතාවයක් නැහැ. ඒ නිසා අපි දැන් අඳුනගෙන අනුමත කරගෙන තියෙනවා ඒ ටික කරන්න ඒක අඩු කරගන්න ගාන අඩු කරලා ප්‍රතිශතය ගන්න දඩ මුදල් ටික නැතුව වාරික වශයෙන් ගන්න. ඒ වගේම විශාල සහනයක් හම්බුණා නාගරික ප්‍රදේශ ලෙස ගැසට් කරන්න ප්‍රථම
ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ අනුමැතිය ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ ප්‍රථම පදිංචි වුණ බවට නියම මූලාශ්‍ර මත ඉඩම් සංවර්ධන ආරක්ෂා පනතේ ගිහිල්ලා පුද්ගලයන්ට අර නොමිලේ ලබා ගන්න ඉඩම් ටික ගන්න පුළුවන් කියන එක. මේක ඊටාම මේක කෙටියෙන් මම කිව්වට කරුණු දෙක තුනක් මම හිතන්නේ ජනතාව ගත්තොත් විශාල සහනයක් වෙනවා. පුද්ගලයන්ට හොඳ යෝජනාවක් කාලෙකින් අනුමත වෙච්ච අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කියලා මට විශ්වාස කරන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි කියන්නේ මම මේ හැදුවේ මේ මට හිතුනේ රංගා මං හිතන්නේ ආයෙ වැඩසටහනක් කරන්න වේ විශේෂ වැඩසටහනක් මේ ප්‍රශ්න වලට හරි ක්‍රමවත්ව උත්තර හදලා අපි ප්‍රේක්ෂකයන්වත් එකතු කරගෙන. ඔව් අපේ ශ්‍රාවක හිතවතුන් ප්‍රේක්ෂක හිතවතුන්ගේ බොහෝ ඉල්ලීම් තිබෙනවා. අපි ඉදිරි දවසකදීත් ඔබතුමියන්ලා සම්බන්ධ කරගෙන මෙවැනි සාකච්ඡාවකට යන්න සූදානම්. අපේ ආරාධනාව පිළිගෙන අද මේ සාකච්ඡාවට සහභාගී වුණු ඉඩම් කොමසාරිස් ජෙනරාල් තුමේ චන්ද්‍රා හේරත් මැතිණිය, ඒ වගේම ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ප්‍රසාද් රණතුංග මහත්මයාට, ඒ වගේම මිලින්ද රාජපක්ෂ රසික ජයකොඩි, ඔබ සියලුම දෙනාට ස්තුතියි. අපේ රටේ ආර්ථිකය නගා සිටුවන්න ආහාර සුරක්ෂිතතාවය සහ අලුත් අභියෝග කියන මාතෘකාව ඔස්සේ අපි සාකච්ඡා කළේ. අපි නැවත දවසක හමු වෙමින් බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම රංගන.